හැම කෙනෙකුටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට වැඩ කරමින් සිටිය අයට අසුතුරුදායක වතපොත් එන විභාග තුනනම් ළඟදී විභාග තුනක් වෙච්ච අයට විතරක් යහපත් වුණ වතපොත් විභාගයට ඒ හැටි සුදානම් වුණාට යහපත් වතපොත් ඔයගොල්ලන්ට අහන්න ලැබුණා මේ ඊයේදිනේ නේද විභාගෙ පොඩක් අගියයි කියලා මේ හොඳට වැඩ කරගෙන හෙට විභාගෙ තිබ්බත් ලියන්න සූදානම් වෙලා හිටිය අපේ දරුවන්ට ඒකේ තරම් හොඳ නෑ ඉතින් ඇත්තටම ගත්තොත් මොකද අපි කිසි ටාගට් එකකට ටයිම් ටේබල් එකක් හදලා මේ ටික කරගෙන කවර් කරගෙන මේ විභාගය දවසේ මේ ටික කරනවා කියන මේ විභාගය දවසේ මේ ටික ආවරණය කරගන්න කියන අදහසින් වැඩ කරපු අපේ දරුවන්ට විභාගය දවසකින් හරි කල් යනවා කියන එක ඉතරම් හොඳ නෑ මොකද මමත් කොහොමද විභාගය යෙපු නිසා විභාගය වැඩ කරපු කෙනෙක්. හැබැයි තවදුරටත් යම් ප්‍රමාණාත්මකව වැඩ කරගත්ත මදිය කියලා යම් මට්ටම මානසික මට්ටමේ ඉන්නකොට පොත අවස්ථාවක් තියෙනවා මේ විභාගයේ කල්යමත් එක්ක යම් කාලයකට කල්යමත් එක්ක පොත අවස්ථාවක් තියෙනවා අපිට කොහොම හරි සමහර අපුඩි ගන්නවා හොඳයි කියලා කියනවා. ඉතින් මම කියන්නේ එහෙම නෙවෙයි. මේ විභාග කල්යමේ තරම් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් අපිට නේද අපි වැඩ කරානේ දැන් අවුරුදු දෙකක් තිස්සේ ඇති වෙන්නේ. ඒක අපිට මේ වැඩ කරපුගේ ප්‍රතිඵල පොඩ්ඩක් හොයලා බලන්න අවස්ථාවක් නැත්නම් උරගා බලන්න තියෙන අවස්ථාවක් එන්නේ නැහැ. දෙවෙනි වතාව තුන්වෙනි වතාවට කල්තියා කියලා කියන එක තරම් හොඳ දෙයක් නෙවෙයි ඉතින්. කොහොමද වුත් මම කියන්නේ එහෙම අධෛර්යපත් වෙන්න හෝ එහෙම සිතුවිල්ලක් ඇති කරගන්නේ නැතිව දැන් අපේ දරුවන්ට පුළුවන් වෙන්න ඕන මේ ඔය ගමන මේ ලැබිලා තියෙන කාල සීමාව. ඒක මාස තියෙන කියලා මාසයක් කල් තියෙන කියලා අපි හැකට කලින් කියනවා කියලා කියන්නේ මාසිකමාරකට කලින් ඔබට විභාගෙ තියෙන දේ දැනුම් දෙනවා. ඒකනේ කියන්නේ සතියක් කියලා කියන්නේ. ඒකට සූදානම් වෙන්න ඕන අතපත් වෙච්ච ඒවා තියෙනවා ඒවත් එහෙම කරගෙන වැඩිපුර විභාග ප්‍රශ්න පත්‍ර ටිකක් සාකච්ඡා කරගෙන සූදානම් කරගෙන වැඩිපුර විභාගික අවධානයකින් වැඩ කළ යුතුයි කියන අදහස් තියෙනකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මතක තබා ගන්න. වැඩ අතපත් වෙච්ච කවුරු ඉන්නවනම් අන්න දැන් හොඳ අවස්ථාවක් මේකේ එහෙම කරගන්න වැඩ කරගෙන ආපුවා අදටපත් වෙන්නේ නැතුව තවත් ශක්තිමත් වෙලා කොහොමාරි තවත් වැඩිපුර වැඩ ටිකක් කරලා මට තිබුණු මේකට කරා එහා මම වැඩ කරනවා කියලා හිතාගෙන වැඩි කරන්න තමයි තියෙන්නේ. ඒ නිසා අපි මේ විදිහට සූදානම් වෙන්න අවශ්‍යයි. ඔබ මම WhatsApp පණිවිඩයක් වෙලාදී අද දිනේ සූදානම් කරගත්ත නිබන්ධන පිළිබඳව ඒකෙන් අපි අවසන් කරලා දාමු අද එක නිබන්ධනයක් අපි ඔබ සාකච්ඡා කර අවසන් නිබන්ධනය ව්‍යාකරණ නිබන්ධනය ප්‍රත්‍යර්ථ නාම කියන නිබන්ධනය. ඒ ප්‍රත්‍යර්ථ නාම කියන නිබන්ධනයේ පොඩි කොටස් දෙකක් විතර අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඔබට උත්තර ලියන්න කීප එකක් හරි වැරදි නිවැරදි කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. පටන් ගන්න කලින් මම අහනවා ප්‍රත්‍යර්ථ නාම හේවත් අපි අවසන් වශයෙන් සාකච්ඡා කර අවසන් ව්‍යාකරණ නිබන්ධනයේ ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඒ දැන් අපි සාකච්ඡා කරන්නේ අර සත්‍යපත්‍ය කරලා ලියන්න කියන එක නෙවෙයි ප්‍රශ්න 32 නෙවෙයි වෙන මොනවා හරි මේ පාඩම සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඉතාලික් වලින් අහන්න පුළුවන්. නැත්නම් අපි උත්තර ටික සාකච්ඡා කරලා මේ නිබන්ධනයේ වැඩ ටික අපිට අවසන් කරගැනීමේ හැකියාව තියෙනවා. කාට හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔයගොල්ලෝ ගන්න ප්‍රත්‍යර්ථ නාම කියන නිබන්ධනය ඒකේ ඔයගොල්ලන්ට කරන්න කිව්ව අභ්‍යාසයක් තියෙනවා. ඉතාලික් වලින් ඒකට සාකච්ඡා කළා අවසන් කරනවා. මොකද වැඩ ගොඩාක් තියෙනවා ඉතින් වෙලා ඒ වැඩි කොහොම හරි දැන් ලැබිච්ච වාසියක් ප්‍රයෝජනට අරගෙන අපි කරගෙන යන්නට ඕන. එතකොට පිටුවංක ඔබට ප්‍රත්‍යර්ථ නාම නිබන්ධන පිටුවංක 5 අවසානයේ තියෙනවා තද්දිද වෙන් කරන්න කියන මාතෘකාව. තද්දිද වෙන් කරන්න කියන ප්‍රශ්නේ ඒ ප්‍රශ්නට අදාළව පිළිතුරු ටික ඉතාලික් වලින් ලකුණු කරගෙන යන්න ඔබ ලියලා නැත්නම් අදාළ ප්‍රත්‍ය යටින් ඔබට දින දින වචනේ අදාළ ප්‍රත්‍ය යටින් ඉලක්ක යනදත් හරිය. එතකොට ගන්නොත් ඒක තමයි කරන්නේ. හරිද? ඊළඟට මම මේක මේ ටික මේක ඇත්තට ප්‍රශ්නයක්ම නෙවෙයි. දැන් මේ පාසනා පදව තදිරපත් වෙන් කරන්න කියන එක මේක ප්‍රශ්නයක්ම නෙවෙයි. මේක තියෙන තියරියම්. මේ තියෙන ඒවා අර ඉහළ තියෙන ඒවා නෙවෙයි. ඉහළ වෙනම තියෙන ටිකක් ඔයගොල්ලන්ට වැඩි අවධානයක් යොමු කළ යුතු ඔබ වඩාත් හැදෑරිය යුතුයි කියලා හිතන විශ්වාස කරන ප්‍රත්‍ය ටික උදාහරණ වැඩිපුර දාලා උඩින් තියෙන අභ්‍යාස ටික අපි කරා ඒක අවසන් කරලා තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන්නේ ඒ ටික නෙවෙයි. මෙතන තියෙන්නේ ඉතාම සරල ඒ කියන්නේ ඊට වඩා සරලව ප්‍රත්‍ය ගන්නන්න ප්‍රත්‍ය වෙන් කරන්න පුළුවන් උදාහරණ ටිකක් තියෙන්නේ ප්‍රශ්න ආකෘතිය තියෙන්නේ. තියරියක් නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්න ආකෘතිය. ඒතර මේ ටික අපි මේ ටික ඔබ කරා නම් ඔබට තේරෙන්නටදී මේ රටාවේ ඒවා ගොඩක් තියෙනවා. මෙතන ඒක උනත් ගත්තාම මෙතන වචන 20ක් විතර දිනු ඊට පස්සේ 20ක් අඩුනේ. තවත් එක අපේ හිත මොකද්ද කියන්නේ තියෙනවා. මේ තව ගොඩාක් ප්‍රශ්න තව තියෙනවා. ඒ ටික උඩ විස්තර කරලා නැහැ. හැබැයි මෙතන මේ අපි සාකච්ඡා කරනවා. අපි ඔයගොල්ලෝ ලියලා තියෙන දැන් මේ ලියලා තියෙන මම විශ්වාස කරනවා මෙන්න මේ ටිකෙන් ඔයගොල්ලෝ පුළුවන් වෙන්නට ඕන ඒ ටික හදාගන්න. ඒ අඩුපාඩු තියෙනවා හදාගන්න. හරිද? හරි. එහෙනම් ප්‍රත්‍යර්ථ නාම කියන නිබන්ධනයේ අදාළ ප්‍රශ්නේ පාසදාන පදවල තත්පත් වෙන කරන්න කියන එක දැන් උදාහරණේ මම කියන උත්තරේ ලියලා ඉති බොහෝ වෙලාවට මේක අමාරු නෑ තාම සරලයි. හැබැයි
ඔබ මෙන්න මෙහෙම වැඩක් කරන්නට ඕන මේක. ඔබට මේක පුළුවන්ද කියලා හරියට දැනගන්න වෙන්නේ ඔයා මේකේ දැන් මම දීලා තියෙන පළවෙනි වචනේ දැනුවත් බව කියන එක. දැනුවත් බව කියන එක. දැන් මම දීලා තියෙන දැනුවත් බව කියන උදාහරණයට ඔබට තව උදාහරණයක් යොදනා කරන්න පුළුවන්. තව උදාහරණයක් ඉදිරි ලියන්න පුළුවන් නම් තමයි මේ ප්‍රත්‍ය ඉගෙන ගත්ත වෙන්නේ. නැත්තම් මේක නිකන් උත්තරයක් කියලා නිකන් හිතියවල් වෙන්නේ. නිසා මේක මේ 15 මේ තීර ටික ඔක්කොටම තව එක උදාහරණ පදයකින් ඔබ සොයලා ලියන්න උත්සාහ කරන සමහර ඒවා දැනුණා ලියන්න පුළුවන් ඉතින් ඔබට බොහෝ ඒවා අමාරු නම් හොයලා හරි ලියන්න. එතකොට තමයි මේ පාඩමේ තද්විපත් සම්බන්ධයෙන් සියලුම තද්විපත් මේ තුල සාකච්ඡා කරන ඔක්කොම තද්විපත් සම්බන්ධයෙන් ඔබට උපදේශක් ගන්න පුළුවන්. ඒක දැනුවත් බව කියන එකේ පළවෙනි වචනේ දැනුවත් බව කියන එකේ මේ ප්‍රත්‍ය අපි දන්නවා මොකද්ද බව කියන එක. බව. දැන් අපිට පුළුවන් වෙන්න ඕන බව කියන එකෙන් ඉලක්ක අඳින්න ඔබ ප්‍රත්‍යයෙන් කළ ලියලා නැත්නම් එතකොට දැනුවත් කියන එක ලියලා ධන බව කියලා ලියලා තියෙන දැනුවත් බව කියන එක තමයි තද්විපත්. දැන් ඕක බව කියන තද්විපත්ති භාවිත කරලා වෙනත් වචනයක් ඔබට ලියන්න පුළුවන් නම් තමයි මේ තද්විපත්ති ඉගෙන ගත්තේ. නැත්නම් මේක ප්‍රශ්නෙට උත්තරයක් දීවා පමණක්. එතකොට දැනුවත් බව කියන එක බව කියන ප්‍රත්‍යක්ෂ කරලා වෙනත් වචනයක් ඔබට ලියන්න පුළුවන් එක. අසමත් බව. එහෙම කියන පුළුවන් අසමත් බව. අපි කියන අසමත් බව. බව කියන එක නේද? තද්විපත්ති. එතකොට මේ බව කියන එක දැන් ඒක මම මේ අපි හොයාගන්න තද්විපත්‍ය වෙනත් නාමයන් එක්ක භාවිතා කිරීමේ හැකියාව. වෙනත් නාම වලට උදාහරණ විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රත්‍ය වෙනත් ප්‍රකෘතියක් හෝ ප්‍රත්‍නාමයක් එක්ක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අන්න ඔබ ප්‍රත්‍ය සම්බන්ධයෙන් ගැටවෙන දැනුවත් බව කියන එකේ ප්‍රත්‍ය අපි දන්නවා බව කියන එක. ඔබට එවැනි තවත් පද කීපයක් දෙකක් තුනක් යෝජනා කිරීමේ හැකියාව තියෙනවා. අපි ඔබ මතක තබා ගන්න. එහෙනම් ඔබට මේක ගැන ගැටලුවක් නැහැ. එතන ඉස්සරහින් තියෙනවා භූපති කියලා. දැන් අර හරි ඊළඟට භූපති කියන එකේ මොකද ප්‍රත්‍ය වෙන්නේ? භූදන ප්‍රති. ප්‍රති තමයි ප්‍රත්‍ය. සාධිත ප්‍රත්‍ය ප්‍රති. ප්‍රති කියනවා. වෙනත් උදාහරණයක් අපිට කියන්නකෝ. නරපති, රඝුපති නේ? ප්‍රති කියන එක තමයි නරපති. ඔය කියන එකේ ප්‍රති කියන එක නැත්නම් ප්‍රති කියන එක තමයි එතන ප්‍රත්‍ය වෙන්නේ. හරිද? හරි. ඊළඟට ඉපන් කරමු අපි. වනචර. චර කියන එක හැසිරෙනවා. චර කියන එකේ තේරුමක් තියෙනවා හැසිරෙනවා කියන එක. එතකොට මේ චර කියන වචනය චර කියන ප්‍රතිපත්ති භාවිතා කළ වෙනස් වචන හදා ගැනීමේ භාවිතා කිරීමේ හැකියාව ඔබට තියෙනවා නම් එකක් දෙකක් තුනක් කරලා එහෙම හදා ගැනීම එකක් තියෙනවා. ඔබ ඒ ප්‍රත්‍ය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා. එතකොට වනචර, නිසාචර, සීලා ඊට පස්සේ ආකාශචර නිචර කියන එක තමයි චර. ඊළඟට චාරි. වනචාරි, නිසාචාරි නේද? එහෙම අපිට කියනවා චාරි කියන එක තමයි ඊළඟ එකේ සත්‍විත ප්‍රත්‍ය බවට පත් වෙන්නේ. ඊට පස්සේ ද්විතීය තීය කියන එක තමයි ප්‍රත්‍ය. තීය. එතකොට ද්විතීය, තෘතීය නේද? අපි කියනකොට තීය කියන එක තුල අන්න එහෙම තීය එකතු කරලා ප්‍රත්‍ය එකතු කරලා නම ගොඩනගා ගැනීම. ඊට පස්සේ වැල්ල. මේක නම් මම විශ්වාස කරන්නේ ඔබට හරියට ලියා ගන්න බැරි වෙන්න නැtei කියලා මම හිතනවා. කොහොමද අපොත් වැල්ල කියන එකේ ප්‍රත්‍ය තමයි ප්‍රත්‍ය. හැදෙන්නේ වැලි ධන ප්‍රත්‍ය. වැල්. ඊළඟට බිතු. බිතු කියන එකත් අපිට මොකක්ද දෙයක් අමාරු වෙන්න දෙයක් කොහොමද? ඒක හැදෙන්නේ විත් ධන උ බිතු. සිත් ධන උ සිතු. විත් ධන උ බිතු සිත් ධන උ සිතු ඒ විදිහට හදාගෙන යන්න පුළුවන්. හරි? හරි. ඊළඟට නැමෙන සුළු. ඒක නම් ඔබට දන්නවා තේරෙනවා. සුළු කියන එක නේද උතන ප්‍රත්‍ය කියලා ඔබ දන්නවා. එතකොට අපිට ඒ ප්‍රත්‍ය භාවිත කරලා වෙනස් වචන. නැමෙන සුළු, ගිනි ඇවිලෙන සුළු, වැළඳෙන සුළු, අසදීප වෙන සුළු. සුළු කියන එක අපි දන්නවා එහෙනම් මොකද්ද? අදාළ ප්‍රත්‍ය බවට පත් වෙන අද්විපත්‍ය බවට පත් වෙනවා. ඒ වෙන වචනයක් හදන්න ඔබට පුළුවන්. ඊළඟට ගත්තාම ගංකර. ගංකර කියන වචනේ ප්‍රත්‍ය බවට පත් වෙන්නේ කර කියන එක. ගංකර නේ? අපිට කියන්නේ ගංකර කියලා කියන්නේ කර. තව වචනයක් කියමු උදාහරණයක් විදිහට. ගංකර. නගර කර. නගර කර එන්නේ තුක කියලා නගර කර. එහෙම හදාගෙන ඉන්න අපිට තියෙනවා. කර කියන එක. බලටි. ඒක නම් ලේසි. බලදන ඇති. ඇති කියන එක සාධි ප්‍රත්‍ය. එතකොට බල ඇති, පින ඇති, ඒ වගේ තැන් වල ඉතින් ප්‍රත්‍ය. ඊළඟට මේ බලධාරී. බලධාරී කියන එක ධාරී කියන එක තමයි ප්‍රත්‍ය බවට පත් වෙන්නේ. බලධාරී, ක්ෂේත්‍රධාරී නේද? ධාරී කියන එක දරනවා කියන එක. ඊළඟ වැරදිකාරී. වැරදිකාරී කියන එකේ කාරී කියන එක සාධිත ප්‍රතිභාව අපි දන්නවා. කාරී කියලා කියන දැන් අපිට කියනවා වැරදිකාරී, නිවැරදිකාරී නේද? එහෙම ගන්නෝනේ. අසහනකාරී එහෙම අපි කාරී කියන එක භාවිත කරනවා. ඊළඟට මුරකම්.
කරු කියන එක ප්‍රත්‍ය විදිහට ගන්නවා. මුර කරු නේද? ගත් කරු නේද? අපිට එහෙම කීමේ හැකියාව තියෙනවා. කරු. ඊළඟට යුතුයකම. කම. අලසකම. යුතුයකම. නේද? අපි එහෙම කියනවා. කම කියන එක ප්‍රත්‍ය. උපාධිලාභී. උපාධිලාභී. ලාභී කියන එක. උපාධිලාභී. අභ්‍යාසලාභී නේද? ඊළඟට වැරදිකාරී කිව්ව නේද? උපාධිලාභී. කොපුල්තල. කොපුල්තල කියන්නේ කොපුල් කියන ගන්නේ අඹුල කියන එකනේ. තල කියන එක තමයි පැතුමයි. කොපුල්තල, නුඹතල, අහස්තල කියන පුළුවන් තල කියන එක. තල කියන එක තමයි ප්‍රත්‍ය. භූගත, ගත. භූගත, ශේත්‍රගත කියන පුළුවන්. ගත කියන එක තමයි ප්‍රත්‍ය. දේශන. දේශන. දේශන කියන එකේ ෂණ කියන එක තමයි ප්‍රත්‍ය. දේශන, නිදර්ශන, ඒ වගේ ෂණ කියන එක හැමතැනම වේදෙනවා. සහජ. සහජ කියන එක ඔබ දන්නවා. ජ කියන එක තමයි ප්‍රත්‍ය. ජ කියන එක භාවිත කරලා නේද? නිජ, ජලජ, අණ්ඩජ වගේ එහෙම හැදෙනවා. දන්තජ, ඕෂ්ඨජ විදිහට හැදෙන ජ කියන එක ප්‍රත්‍යක තියෙනවා. පැහැබර. පැහැබර. බර කියන එක තමයි ප්‍රත්‍ය. පැහැබර. ඊළඟ මෙහෙවර. මෙහෙවර. මෙහෙවර කියන එකේ වර කියන එක තමයි ප්‍රත්‍ය. ශ්‍රේෂ්ඨ වර එහෙම අපි කියනවා මෙහෙවර. පස්සර. පස්සර කියන එකේ සර කියන එක තමයි තද්දි ප්‍රත්‍ය. ඊළඟට ක්‍රීඩාශීලී. ක්‍රීඩාශීලී. ශීලී කියන එක තමයි ප්‍රත්‍ය. තාය වගේ වචන හදාගෙන මේක අවදි ක්‍රීඩාශීලී නේද? ඊළඟට ත්‍යාගශීලී. වාමවාදී එක පුළුවන්. වාදී කියන එක තමයි ප්‍රත්‍ය. වාමවාදී නේද? දක්ෂිණවාදී එහෙම කියනවා. මාධ්‍යවේදී. වේදී කියන එක. දන්තවේදී. වේදී කියන්නේ ප්‍රත්‍ය. දන්තවේදී, මාධ්‍යවේදී ඒ වගේ. ඊළඟට චේතනා සහගත. සහගත කියන එක වල දාන චේතනා සහගත. මෛත්‍රී සහගත. සහගත කියන එක තමයි ප්‍රත්‍ය. ගම්බද. ගම්බද කියන එකේ බඳ කියන එක තමයි ප්‍රත්‍ය. බඳ කියන එක භාවිත කරලා ගම්බද, නගරබද එහෙම හැදෙන ප්‍රශ්න තියෙනවා. ඊළඟට යහපත්. යහපත්, අයහපත් වචන හදාගන්න පුළුවන්. පත් කියන එක තමයි ප්‍රත්‍ය පත්‍ය. පුරෝගාමී. ගාමී කියන ප්‍රත්‍ය. පුරෝගාමී, මන්දගාමී ඒ වගේ. ඊළඟට නීතිගරුක. නීතිගරුක. ගරුක කියන එක තමයි ප්‍රත්‍ය. නීතිගරුක. නීතිගරුක කියන එක ගරුක කියන එක තමයි ප්‍රත්‍ය. ඊළඟට දියඹ. දියඹ. දියඹ කියන එකේ බ කියන එක තමයි ප්‍රත්‍ය. නුඹ කියන එකේ බ ඒ විදිහට එන්නේ. ඔබ මොබ කියන එතන ඔබ මොබ කියන වචන වල බ කියන එක ප්‍රත්‍ය. ඒ වගේ තැන්වල එනවා. අවම උපරිම මයන් මේ අවම කියන එකේ මයන් කියලා කියන්නේ වෙනම වචනයක් වෙනම විපාතයක් නෙවෙයි. අවම කියන එකේ වචනේ ම කියන එක. අවම උපරිම නියම ඒ තැනවල ම කියන එක සද්දිතයක්. ඊළඟට පාදක. පාදක කියන එකේ ක කියන එක ප්‍රත්‍ය. පාදක, කාරක එහෙම අපි ගන්න ක කියන එක. පීඩක. එතනත් ක කියන එක. ඊළඟට සටන්කාමී, රණකාමී නේද අපි එහෙම ගන්න. කාමී. සාමකාමී ඊළඟට රුසියානු. මේක ටික බලාගන්න. රුසියානු කියන වචනේ පොඩ්ඩක් විභාගෙදී අහන්න පුළුවන් එකක්. රුසියානු කියන එකේ ප්‍රත්‍ය බවටපත් වෙන්නේ නූ ප්‍රත්‍ය. ඒ වගේ වෙනත් පැත්තට භාවිත කරනවා. ශ්‍රී ලංකානු, ඉන්දියානු, නේ, පාකිස්තානු, ඕස්ට්‍රේලියානු නූ කියන එක භාවිත කරනවා. ඊළඟට ගත්තාම වාචාල. වාචාල කියන එකේ ල ප්‍රත්‍ය. වාචාල කියන එකේ ල ප්‍රත්‍ය. සාධිපත්‍ය ල. සෙවණලු, අරුණලු, ලූ ප්‍රත්‍ය. ලූ ප්‍රත්‍ය ඊළඟ එකේ සෙවණලු කියන එකේ ලූ ප්‍රත්‍ය. ගැටලු. ගැටලු කියන එකේ ලූ ප්‍රත්‍යක්. සාධි ප්‍රත්‍යක්. ඊළඟට ගත්තාම ගම්ම්‍යමාන. ගම්ම්‍යමාන කියන එකේ මාන කියන එක ප්‍රත්‍ය. ගම්ම්‍යමාන. දෘෂ්ටිමාන. අදෘෂ්ටිමාන. බුහුමන. බුහුමන. මන කියන ප්‍රත්‍ය. බුහුමන කියන එකේ මන කියන ප්‍රත්‍ය. සත්ව කියන එක වචනේ බලා ගන්න. ඒ සත්ව කියන වචනේ මම කලින් දවස් වල මතක කළා. සත්ව කියන එක ලියනකොට මේක ව්‍යාකරණ කියන ප්‍රශ්නයක්. සත් ගණ තුව කියන ප්‍රත්‍ය කියලා තමයි සත්ව කියන එක. ඉතින් ඒකයි සත්ව කියලා කියනකොට සයනු දෙකක් ලියන්නේ ඒකයි. හරිද? දැනගෙන ඉන්න එපායි. ගාවේ දෙන්න පුළුවන් සත්ව කියලා වෙහිම. සත්ව කියනකොට වැරදි කියලා දැනගන්නවා අපි වැරදි කියලා දැනගන්නවා විතරක් නෙවෙයි වැරදි වෙන්න හේතුවත් අපි දැනගන්නවා. ඇයි වැරදි? තුව කියන්නේ
සාධිත ප්‍රත්‍යක් සත් ප්‍රകൃතියෙන් කොටසක් කැලකුව සත් කියන එකේ විතරක් ඉන්න බෑනේ. ඒ වගේම තමයි සත්ව කියන එකේ අල්තයන් දෙකක් ඉන්නේ. මේකම තමයි. සත්ව කියන එකේ අල්තයන් දෙකක් ඉන්නේ. ඒක නිසා තමයි හරිද? හරි. ඒක මම අර පොඩ්ඩක් මතක් කරගන්නකොට මේ විභාගෙදී මේ ව්‍යාකරණ වලට මේ අක්ෂර වින්‍යාසයට දාලා ප්‍රශ්න. ඊළඟට ජනතා කියන එකේ තා කියන එක සූරතා ඒ වගේ නවස්පල් තා කියන එක ප්‍රත්‍ය සතිපතා පතා කියන එක ප්‍රත්‍ය සතිපතා මාසපතා දිනපතා කියන එක ගරුතර තර ප්‍රත්‍ය ගරුතර දෘಢ කියන්නේ අසංග කො ප්‍රශ්නේ රසංග කියන්නේ එහෙනම් මට යන්තම් හැබැයි බා මේ chat එකට දාන්න දුර හරිනේ සර් ඔව් එහෙනම් මදි වට රසංග එහෙනම් මදි බා කියන එක හෙන්නේ අපිට chat එකක් දාන්න පුළුවන් නම් හරිද අපි සර් දැන් එහෙම කියන්න මේ ප්‍රත්‍ය තියෙන නිදසුන කියන්නකෝ වාචාල වගේ. සර්. අපිට chat එකක් දාන්නට ඇහෙන මොකද කරුවේ? මොකද වාචාල වගේ කියන්නේ? නිශ්චල හරි බලමු විතර මම කියන්න තව. ඊළඟට මේ ගරුතර තර කියන එක ඊළඟට උදාරතම ප්‍රත්‍ය කියලා ඉතින් මේ අන්තිමට තියෙන ප්‍රත්‍ය ටික ඔයගොල්ලෝ දන්න ප්‍රත්‍ය ටික තර සම ප්‍රත්‍ය උදාරතම දුරිතම නේද ඊළඟට අයෝමය කියන එකෙන් මේ ප්‍රත්‍ය ධාර්මුවා එක ගන්නවා තෙල්මුවා එහෙම අපි ගන්නවා හැබැයි පිනිමුවා කියන එක ගන්න බෑ හරිද පිනිමුවා කියන්නේ වෙනම ඊළඟට ගත්තාම දිරිමත් ඉසුරුමත් ඔය වගේ වචන හැදෙන්න පුළුවන් මේකට මම විශ්වාස කරන ඔබ උත්සාහ කරන්න මේකට වචන හොයලා මම කිව්වේම හෝ වෙන වචන එක වචනයක් කියලා උත්සාහ කරන හැම එකටම එහෙම උත්සාහ කරලා අන්න ලියාගන්න බැරි එකක් තියෙනවා ආපහු අහන්න මම ඒකට කියන්නම් ඔන්න ඔකට උත්තරයක් ලියාගන්න බැරි නම් විතර නිකන් අහන්න එපා තේරුමක් නැහැ නේ වැඩි කරන්නේ අභ්‍යාසයක් ඒක නිසා කරනවා හොඳයි ක්ලාස් කරනවා ඔන්ලයින් කරන්නේ නෑ හරි මම කිව්ව එක තේරෙන්නේ නැති මම හිතන්නේ මේ ඒ ටිකේ ඔන්න ඔය විදිහට කෙරෙන්න ඕනේ ඒ වචන ටික අපිට වෙලා ඉතින් බෑ භාගයකට අපරාධයක් මේ වාරයක් කියන්නේ ඒක ඔව් කියන්න ධාර්මුවා කියන්නේ මොකද්ද ධාර්මුවා කියලා කියන්නේ මේ දැවමේ කියන එක ඔය වෙනේවට මුවා කියන එක වෙනේවට භාවිත කරන්න පුළුවන් ධාර්මය මුවා ඕන එකට භාවිත ඔව් කියන්න මේ අර වාචාල කියලා තියෙන සර් ඔව් ප්‍රත්‍ය තියෙන නිදසුනක් කියන්නකෝ මම කලින් වචනයක් මතක් කරන්නේ වාචාල කියන එක නිශ්චල වගේ වචනයක් මතක් කරන්න ඒක හරිද සර් නිශ්චල කියන ගන්න බෑ නිශ්චල කියන ගන්න බෑ චල කියන එකක් කියන වෙන එකක් කියනෝනේ වාචාල කියන එක නේද පොඩ්ඩක් කියන්න මම මතක් කරනවා කියන වචනයක් හොඳද චංචල කියන එක හරි සර් හරි මම කියන්නේ ඊළඟට මේ ඔව් කියන්න සත්‍ය වෙන්න කොහොමද සර් අහුණා දරුවෝ කියන්න අමන්ද භූපති වල ප්‍රත්‍ය වෙන්නේ කොහොමද මොකද භූපති කලින් ගන්නේ පති කියන එක ඔයා මෙහෙම දැන් ඔයගොල්ලෝ ඔයාලා මේවා කියන සමස්තයක් විතර ගත්තාම ප්‍රත්‍ය අයින් කරලා ඒ ප්‍රත්‍ය බලන්න වෙන නාමයකට භාවිත කරනවා කියලා. දැන් භූපති කියන එකේ භූ කියන එක අයින් කරලා පති කියන එකට ප්‍රත්‍ය කියලා ගත්තා. ඒතකොට භූපති නරපති එහෙම අපි ගන්නවනේ. රඝුපති පති කියන එක. පති කියන එක එහෙම ගන්නවා. හරිද? හරි. එහෙනම් මම උතර තව රැඳෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හැම එකටම උදාහරණයක් ලියන්න උත්සාහ කරන්න නැති වුණොත් ඊළඟ දවසේ යන්න මේකට උදාහරණයක් ලියන්න. මම විශ්වාස කරන හැමෝටම මේකට පුළුවන් වෙයි කියලා. ඊළඟට මේක අපි ජීවිතේ අවසන් කරන්න ඕන නිසා අර ඔයගොල්ලෝ ගෙනති කස්තුකාරක කෘදාන්ත කියන එක පොඩ්ඩක් උදන්තටි බැලුවනේ ඒකම පොඩ්ඩක් කතා කරන්න අපි දැන් ඒකේ ඔයගොල්ලෝ හිස්තන් තියලා ගොඩාක් ඉඩ තියලා තියෙනනේ අන්න ඉතින් පොඩි වැකි දෙක තුනක් ලියලා තියෙන නැත්නම් ඔබට මේක අවබෝධ කරගන්න බැරි වෙයි අර කතුකාරක
කුදන්ත කියන එක තමයි නිර්වචනය දුන්න. ඊට පස්සේ පේජයක් අතහැරලා ලියන්න මෙන්න මේ ටික මේ වැකි තුන. පළවෙනි එක සිල් ගත්තෝ පවු නොකර දෙක දුන්නද මම? නෑ නේද? කතෘකාර කුදන්ත කියන එක. ඒ නිබන්ධනෙම අවසන්. ඒක ලියාගන්න සිල් ගත්තෝ පවු නොකරති. සිල් ගත්තෝ පවු නොකරති. ඉරක් ඇඳගන්න යටින් ගත්තෝ කියන වචනේ. ගත්තෝ කියන වචනේ. ගත්තෝ කියන එක තමයි කතෘ හංගවන්නේ. කතෘ හංගවන. අවසානයේ කියවෙන්නේ ගත්තෝ. පවු නොකරති කවුද සිල් ගත්තෝ. ගත්තෝ කියන්නේ. ගත්තෝ කියන වචනේ ටික අරගෙන ගන්න. ඊළඟට දෙවෙනි එක කියලා ලියා ගන්න. දෙවෙනි එක කියලා ලියා ගන්න. අර කලින් ලියුව වැකිය ඉස්සරහින් ඕනේ. දෙවෙනි එක කියලා ගන්න. ඔහු පොතක් ලියන්නේ. ඔහු පොතක් ලියන්නේ. ඔහු පොතක් ලියන්නේ. ඉරක් හඳ ගන්න ලියන්නේ කියන පදේ යටින්. යායන ටිකක් අදින්න බෑ යායන දුරස් කරලා ලියන්නේ. යායන කියන එතන පදේ වචනයක් වෙනම වචනයක් නේ එතන. යායන කියලා කියන්නේ ඔහු පොතක් ලියන්නේ කියන තැන යායන දුරස් කරලා ලියන්නේ. යායන කියන්නේ එතන වාක්‍ය අවසන් කරන නිපාතයක්. එතකොට ලියන්නේ කියන පදේ යටින් ඉරක් හඳ ගන්න. ලියන්නේ කියන පදය යටින් ඉරක් ඇඳලා පොතක් ලියන්නේ කියලා ලියලා එතන ටිකක් ඇඳලා එතන ඊට පස්සේ ය කෙටි ඉරක් ඇඳලා මෙහෙම ලියනවා. එතන ලියා ගන්න අනතීත කාල කෘදන්ත. අනතීත කාල කෘදන්ත. අර නැත්තම් ලියා ගන්න බැරවන නේද තහන්න. දැන් සමහර අයට මේ තරංගමාලාවල ගැටලුවක් තියෙද්දි එනෝ යනවා ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ අයට පුළුවන් මේක නැවත පිටුට ඇවිල්ලා අඩුපාඩු දිනේ හදා ගන්න. පොතක් ලියන්නේ කියන තැන ඉස්සරහින් ඉරක් ඇඳලා පොතක් ලියන්නේ කියන එකේ ලියන්නේ කියන වචනයට ඉරක් අඳින්න ඕනේ. ඒක තමයි කෘදන්තය. කතෘකාර කෘදන්තය. ලියන්නේ කවුද? ඔහු ගැන තමයි කියන්නේ. ලියන්නේ කියන එක කතෘකාර කෘදන්තයක්. ඉස්සරහින් ඉරක් ඇඳලා ලියා ගන්න. ඉතින් ඉරක් ඇඳලා අනතීත කාල කෘදන්ත. අනතීත කාලය තමයි නියෝජනය කරන්නේ. කෘදන්තයෙන් අනතීත කාලය තමයි නියෝජනය කරන්නේ. දෙකයි. ඊළඟට තුන්වෙනි වැකිය ඈ දිය නෑවාය. ඈ දිය නෑවාය. ඈ දිය නෑවාය. නෑවාය කියන තැන යායන දුරස් කරලා එළියන්නට ඕන. ඒක නෑවා කියන එක තමයි කෘදන්තය. ය කියන එක නිපාතය. වාක්‍ය අවසන් කරන නිපාතය. එතකොට ඉරක් ඇඳ ගන්න නෑවා කියන පදේ යටින් නෑවා කියන පදේ යටින් ඉරක් ඇඳ ගන්න. නෑවා කියන පදේ යටින් ඉරක් ඇඳ ගන්න. ඊවෙකේ ඉස්සරහින් කෙටි ඉරක් යොදලා ලියා ගන්න. අතීත කාල කෘදන්ත. අතීත කාල කෘදන්ත. මම විශ්වාස කරන හැම කෙනෙක්ම ඒක ලියා ගන්න කැදී කියලා. ඒ සතහනේ ලියා ගන්න බැරි වෙන කවුරු එකකින් ආයිත් අහන්න. සිල් ගත්තෝ පවු නොකරති කියන එකේ ඉස්සරහින් ලියන්න ඕනේ මොකද්ද? ඒක මුකුල් ලියන්න එපා. ඒක ඕනනම් ඒක පොදු වැකියක්. ඒක ඒ වැකියෙන් අදහස් කරන්නේ කතෘකාරක කෘදන්තයක් යෙදෙන ආකාරය. දැන් ඔය ඊට පස්සේ දුන්නු වැකි දෙකෙන් අදහස් කරන්නේ පළවෙනි වැකියෙන් අදහස් කරන්නේ ඒක අනතීත කාලය කියන්නේ වර්තමාන සහ අනාගත කාල දෙකටමයි තියෙන අදහස අනතීත කියලා කියන්නේ. ඒක තමයි. ඒකවල මම ඔතන ඔය සටහන් දික් කරේ නෑ ඔයගොල්ලෝ. සටහන දික් කරන්න පුළුවන්. මම ඒ නෑ සරලව ගෙඩියෙන් ගත්තා. මොකද එච්චර ඔයගොල්ලන්ට උසස් පෙළ වගේ අදහසක් අවශ්‍ය කරන්නේ නැති නිසා. උසස් පෙළ වගේ අදහසක් ආවේ නැති නිසා. එම නිසා මම මේක මේ ගොඩක් විස්තර කරේ නැතුව මම ඔයගොල්ලන්ට මේ කෙටියෙන් දුන්නේ. එතකොට අපිට ඔයගොල්ලෝ සමහරට ඉගෙන ගන්න නැති වෙනවා. අපිට මේ කෘදන්ත පුළුවන් කතෘකාර කෘදන්ත අපිට පුළුවන් අතීත කාල කතෘකාර කෘදන්ත සහ අනතීත කාල කතෘකාර කෘදන්ත කියලා විස්තර කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කෘදන්තයක් කියලා කියන්නේ මේ ක්‍රියාර්ථයක් හැටියට පදයක් නේ නාමයක්. ක්‍රියාර්ථයක් හැටියට නාමයක්. ඒකෝට මේ නාමයෙන් අතීත කාලය ගැන කියවෙනවා නම් අර දෙවෙනි එකේ ගොඩ දුරු දෙවෙනි ඔහු පොතක් දෙවෙනි එකේ අනතීත කාලේ
ඔහු පොතක් ලියන්නේ කොහොම අනාගතේ වෙනවා වගේ අදහසක් තියෙනවා. ලියන්නේ කියන එක අනාගතයේ හඟවන පුදන්තයක්. ඒ ලියන්නේ කියන එකෙන් හැඟෙන්නේ කර්තෘ පිළිබඳව නිසා අපි ඒකට කියන කර්තෘකාරක අනතීත කාල පුදන්තයක්. ඒ කියන්නේ මම කියන්නේ කර්තෘකාරක පුදන්ත ආපහු ප්‍රධාන කොටස දෙකට වර්ග කරන්න පුළුවන්. මම ඒක මෙතන කරලා නැහැ. මොකද එච්චර අපිට විභාගෙ දාන්නේ නැහැ. අපිට වැකියක් දීලා අපිට කියයි කෘදාන්තය වෙන් කරන්න. කෘදාන්තය හඳුනා ගන්න කියලා. එහෙම නැත්නම් ඔබට කියාවේ කර්තෘකාරක කෘදාන්ත පදයක් කියන්න කියලා. දෙකක් කියන්න කියලා. උචිතයක් අහන්නේ සතහන් ලියන්නේ නැහැ ඔබට කවදාවත්. අපි සරල දැන් මම අර ඒකට පොඩ්ඩක් පොඩි ඉංගියක් විතර දැන් මම කිව්වේ මේ ඔහු පොතක් ලියන්නේ කියන තැන ඉස්සරහින් ලියා ගන්න ඒක අනතීත කාල කෘදාන්ත. ඒක මොකද ඒ කෘදාන්තයෙන් කියවෙන්නේ කර්තෘ පිළිබඳව. එතකොට ඒක ඒ ක්‍රියාව වෙන බව ඒ කෘදාන්තයෙන් කියවෙන්නේ අනාගත කාලයේ පිළිබඳව. ඒක නිසා තමයි එහෙම ලියන්නේ. පළවෙනි වේකේ සමස්ත කර්තෘකාර කෘදාන්ත වලට උදාහරණ වැකිය. දෙවෙනි වේකිය ඒ දෙවෙනි වේකේ දුන්න අනතීත කාලය හංගවන බව කෘදාන්ත තිබව කියන. තුන්වෙනි වේකේ දුන්නේ අතීත කාලය හංගවන කෘදාන්ත තිබෙන බව කියන්නේ. එතකොට නෑවාය ඈ නාල ඉවරයි. එහෙනම් ඒ කෘදාන්තයෙන් හංගවෙන්නේ අතීත කාලය. නිසා ඒක අතීත කාල කෘදාන්තයක් බවට පත් වෙනවා. ඊළඟට ඔයගොල්ලෝගේ සටහනේ අවසානයේ ඇති එතන ඒ සටහනේම අවසානයේ ඇති ඔයගොල්ලොන්ට අනති මෙන්න මෙහෙම න නා නු කියලා ටිකක් තියෙනව නේද? න නා නු. දැන් මම මේ නිවන් දිනවා එහෙම තියෙනවා. අන්න ඒ ටික දරුවනේ ඒ ඉස්සරහින් ඒක එතන ඉඳ තියෙනවා නම් එහෙම උඩින් ලියා ගන්න ඒවා අනතීත කාල පුදන්ත. ඒවා අනතීත කාල පුදන්ත ඉස්සර උඩින් එතන එතන ඒ කියන්නේ දැන් ඒ ටික පහළම තියෙන්නේ ඔයගොල්ලෝගේ නිබන්ධනේ පහළම තියෙනවා. එතන ලියා ගන්න අනතීත කාල පුදන්ත කියන එක. ඒ කියන්නේ ඒ න නා නු කියන පුදන්ත තුන ඒ කියන්නේ ප්‍රත්‍ය තුන අනතීත කාල පුදන්ත ප්‍රත්‍ය කියලා කියනවා. හරිද? අනතීත කාල පුදන්ත ප්‍රත්‍ය කියලා කියනවා. අනතීත කාලය හංගවන කර්තෘකාරක පුදන්ත තුනයි තියෙන්නේ. න නා නු. ඒවෙන් හැදෙන වචන අපිට දීලා තියෙනවා. බලන්න. කර නටන බලන ගායන වයන. ඔකට තමයි වයන්න දාන අන්නේ වයන්නේ කියලා හැදෙන්නේ. එහෙම හැදින්නේ එකයි. ඊළඟට ඔතන නැති ටිකක් තියෙනවා. අතර ගැටලුවක් තියෙනවා. ඔව්. නිසිදු ගැටලුවක්ද? ඔතන ඊළඟට මේ නැති ටිකක් තියෙනවා. පුදන්ත ඒ කියන්නේ ඔතන දැන් තියෙන්නේ මම කිව්වේ අනතීත කාල පුදන්ත ප්‍රත්‍ය කියලා ලියා ගන්නකොට අර න නා නු කියන දෙනේ. ඊළඟට දැන් උඩ ඉඩ ටිකක් තියෙනවනේ පේලි ටිකක්. හරිනම් මේක එන්න ඕන මේ ওই ටිකට පහලින්. එතන ලියන්න බෑනේ. එතන ලියන්න බැරි නිසා ඉහළ තියෙන ඉඳ තියෙන තැනකින් ලියා ගන්න. එතනට යනවා පේලි සාමාන්‍යයෙන් පේලි යන්නේ 4ක් විතර වගේ. පේලි 4ක් විතර. එතන ලියා ගන්න මෙහෙම. මෙන්න මේ ප්‍රත්‍ය ටික පහළ ලියා ගන්න පේලි පහළ පේලි 4ක ලියා ගන්න යන්න ඊ අකුර උ අකුර මේ තමයි එතන උඩින් ඉස්සර ලියන්න අතීත කාල පුදන්ත කියලා. අතීත කාල පුදන්ත කියන හතර තමයි මේ තියෙන්නේ. අපි ඉස්සර ලිව්වේ අනතීත කාල පුදන්ත තුනක් වේ. ඊළඟ කොටස තමයි අතීත කාල පුදන්ත. අතීත කාල පුදන්ත. සර් යන්නද යන්නද සර්? යන්න. ඉස්සෙල්ලා පිළිවෙන්නේ අනතීත කාල පුදන්ත. දැන් ලියන්නේ අතීත කාල පුදන්ත. අතීත කාල පුදන්ත ප්‍රත්‍ය කියලාම ලියා ගන්න. මේ අතීත කාල පුදන්ත ප්‍රත්‍ය හතරක්. ඊ උ ඌ. ඊ උ ඌ. ඊ උ ඌ. මේ ප්‍රත්‍ය හතර මගින් නිර්මාණය වන්නේ අතීත කාල කෘදාන්ත කියන කරලා අවසන් කරන අර්ථයේ කෘදාන්ත නාම තමයි නිර්මාණය වෙන්නේ. මේ කෘදාන්ත ප්‍රත්‍ය හතරක්. ඒතර ඔබ මාතෘකාලිය එතන ඒ හතරට ලියා ගන්න ඕන අතීත කාල කෘදාන්ත ප්‍රත්‍ය කියලා. ඒ ප්‍රත්‍ය හතර මෙතන ලියලා තියෙන උදාහරණයක් අපිට ලියන්න පුළුවන්. ක ධන ඒ බලන්න ක කවයි කියන එකේ ක කියන එක ගන්න ප්‍රශ්න කවනවා කියන අර්ථයේ මේ මොකද්ද ධාතු ප්‍රකෘති තමයි ක ධන හැදෙන පදයක් කෑ කියලා කියන අතීත කාල උදාහරණ ප්‍රත්‍ය. එකක් විතර මම උදාහරණයක් දෙන්න දීලා ඒක වචන කීපයක් දෙන්න වචන කීපයක් කියන්න. ඒතකොට මේ බලන්න ඊට අමතරව දෑ කියන වචනය ඒ වගේම නෑ කියන එක නෑවා කියලා නැති නෑ. ඔව් නෑ. ඊළඟට ගත්තොත් එහෙම
පෑ කියන එක පෙන්නවා කියන දස්සනේ පෑ කියන එක. ඒවත් දැන් පළවෙනි එක විස්තර කරලා තියෙනවා ක දන කෑ. ඊට අපතර තවත් ඒ වගේ වචන තුනක් දාලා තියෙනවා දෑ නෑ පෑ. විතර නෑවා කියන එක තමයි නෑ කියලා කියන්නේ පෑ කියලා කියන්නේ පෙන්නවා කියන එක. දෑ කියලා කියන එක දැම්මා කියන එක. හරි. ඊළඟට මම ඉස්සරහට මේක හරි කියලා ඊළඟට යන්න. යන්නෙන් හැදෙන යන්න භාවිතා කරලා යන්න භාවිතා කිරුවා හැදෙන අතීත කාල දන්ත බලන්න. කුක් කියලා කියන්නේ කුක් වෙන අල්පයින් කුක් දාන හැදෙන වචනයක් කිපි කියලා. කිපි කියන පදේ පුදන්ත පදේ හැදෙන්නේ කිපුණා කියන දස්සෙන්නේ කිපුණා කිපිලා. කිපුණා කියලා කියන්නේ කෝපයටපත් වුණා කියන. කුක් දනේ කුක් කියලා කියන්නේ ධාතු ප්‍රකෘති. මේ ධාතු ප්‍රකෘති. කුක් දනේ කිපි. එතකොට කිපි කියලා කියන්නේ කෝපයටපත් වුණා කියන. මේ සමතරව තවත් වචන කීපයක් අපිට සඳහන් කරගත්තොත් දවතර වචන කීපයක් සඳහන් කරගත්තොත් මේ බලන්න දිසි ළඟට වැසි වාසය කළා ඊළඟට PVC දිසි වැසි PVC වගේ වචන ගන්න පුළුවන් ඒකට දාලා ඊළඟට ඌ කියන එකේ ඒක මම ගොඩක් වචන හොයාගන්න අමාරුයි එකක් විතරක් ක්ලියර් ගන්න දැනට ඔයගොල්ලෝ අවශ්‍ය නම් මම හොයලා දෙන්නම් මට අවුෙච්ච එකක් තියෙන ඒක මම දෙන්න මේ බලන්න ගන් ගය වලන දාන ගතු ගතු කියලා කියන්නේ ගත්තා කියන එක. ගතු කියන එක අර්ථ ගත්තා කියන එක. මේක තම මාරි සමාන උදාහරණ හොයාගන්න. ඒතර ගතු කියලා කියන්නේ ගත්තා කියන දහස. ඒකට තවත් වචන කීපයක් ලියා ගන්න ඕනේ. දැන් දෙට ඒගවත් ඒ වචන කීපයක් නැහැ මම නැහැ. හරි. අවශ්‍ය අයින් නම් පොඩක් කියනවා ඒක හොයලා දෙන්න. ඊළඟට උයන්නේ. මොකද මේවා ඉතාම විරලයි සමහර උදාහරණ. ටිකක් හොයලා තමයි හොයාගන්න වෙන්නේ. විරලයි. එතකොට මේ ඌ කියන එක මේ බලන්න බල ධන ඌ හැදෙනවා බලු නෙවෙයි බැලු කියන අතීත කාල පුදන්තය. බැලු කියන්නේ. ඒ වගේ හැදෙන තවත් පුදන්ත තියෙනවා. ඒ වගේ හැදෙන තවත් පුදන්ත තියෙනවා බලන්න. බැලු බලන්න ඔබට පුළුවන් දැන් ලියන්න. නට දන ඌ නැටු. ගය දන ඌ ගැයු. ගය දන ඌ ගැයු. ඒ වගේම හදා ගන්න පුළුවන් තුනක් විතර ලියුණා ගැටි ඊළඟට කප් දන ඌ කැපු කප් දන ඌ කැපු වගේ පද හැදේ. සතහන උන්නතනින් ඔය කොට තවසක් සම්පූර්ණ බැඳිනක් අවශ්‍ය කරගන්න. එහෙනම් දැන් මම සමස්තයක් විතර කෘදන්තවල කතෘකාරක කෘදන්ත පිළිබඳ අවබෝධය තියෙන ඔයගොල්ලන්ට කතෘකාරක කෘදන්තයක් කියලා කියන්නේ එකේ කෘදන්ත පදේ කතෘ පිළිබඳව හැංගෙනවා නම් අන්න වෙන කෘදන්ත. ඒ කියන්නේ කෘදන්ත වාක්‍යයක දෙන කෘදන්ත පදයකින් කතෘ පිළිබඳව හැංගෙනවා නම් අපි කියන්නේ ඒකට කතෘකාරක කෘදන්තයක්. කතෘකාරක කෘදන්ත අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා මෙතන ඔයගොල්ලෝ පේනවා බැලුවා. එකක් තමයි අතීත කාලය. කතෘකාරක කතෘ අතීත කාල කතෘකාරක කෘදන්ත. දෙවෙනි එක තමයි අනතීත කාල කතෘකාරක කෘදන්ත. දැන් අනතීත කාල කතෘකාරක කෘදන්ත තමයි කෘදන්ත ප්‍රත්‍ය තුනක් තියෙනවා. න නා කියලා. අතීත කාල කතෘකාරක කෘදන්ත ප්‍රත්‍ය හතරක් තියෙනවා. ඒ තමයි ඈ යි ඌ කියන ප්‍රත්‍ය හතර කෘදන්ත ප්‍රත්‍ය හතර. ඒකට ඔය නිර්මාණය වචනත් එක්ක උදාහරණයක් ඔයගොල්ලෝ දීනවා. දැන් ඔබට කවදාවත් විභාගෙ යන්නේ අතීත කාල කෘදන්ත පදයක් ලියන්න පුළුවන් ඔයගොල්ලෝ. කියන්නේ කෘදන්තයෙන් අතීත කාලේ හැංගෙනවා නම් ඒක අතීත කාල කෘදන්ත. ඒ කියන්නේ හැංගෙන කාලෙ නිතර බලන්න. මම මේක ඉස්සරහට දුන්නද එච්චර මෙහාට ඔයගොල්ලෝ අහන්නේ. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න මම කිව්වා මේ අපි මේ ඉගෙන ගන්න සමහරලාට සිංහල විෂය ඉගෙන ගන්න අවසානවත්. ඔයගොල්ලෝ මේ ඉන්න බහුතරයක්. බහුතරදී මම හිතන්නේ තේරෙමත් නෙවෙයි. නැත්නම් මෙච්චර කැක්කුමකින් මේ වගේ මේ අධ්‍යාපනයේ මේ තරම් උනන්දු ඉගෙන ගන්න නැහැ. ඒ කියන්නේ එහෙනම් ඔබ මේ ඉගෙන ගන්න අවසානවත් තව සිංහල බොහෝ වෙනවා. සමහර අයට අදහසක් ඇති නමයක් දාලා කලා උපාධි මේ කලා විද්‍යාධාරාවෙන් ඉස්සෙල්ලා කරා. තමයි මොකද එහෙම කලින් අවසර වෙයිදියා. එකපාරෙන් කැම්පස්. හැබැයි මම නම් එහෙම යෝජනා කරන්නේ නැහැ. මොකද කැම්පස් යනවා කියන එක නිකන් සරල දෙයක් නේ දරුවනේ නේ. මන්දකට ඕන තරම් කැම්පස් කාර්යය. කැම්පස් යනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. දැන් ඉස්සර නම් අම්මෝ ගමටම නමෙත් නෑ සමහර හොයා ගන්නත් නෑ. ඊටාම කලාතුරකින් නේ අවුරුදු 5කට 10කට විතර තමයි ගමින් කැම්පස් ගිහලා අප කෙනෙක් ඉන්නේ. ඉතින් ආයෙ පුළු පිළිගැනීම. දැන් නම් ඉතින් ඕන තරම්. ඒකට දැන් මේ සමාජයේ උපාධියක් ගන්නවා කියන එක තරම් දෙයක් නෙවෙයි. අපි උපාධියක් ගන්න තැන වෙනකොට අපි මොකද කරන්නේ? උපාධිය වෘත්ති උපාධියක් කරගන්නවා. එහෙනම් වෘත්ති උපාධියක් කරගන්න මොකද කරන්න ඕන? වෘත්තියකට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨයන් තෝරගන්නවා. ඒකට වෘත්ති ශ්‍රේෂ්ඨයන් තෝරගන්න පුළුවන්
හොඳම වටිනම වෘත්තයේ සෙට් ඉඳලා අගටම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් ඔබ මේ උසස් කරලා දාලා හදාරුවාට පස්සේ උඩ අපි සාමාන්‍යයෙන් කියන ලිස්ට් කරොත් එහෙම ඉහළින්ම තියෙන වෛද්‍ය වෘත්තිය නේද? වෘත්තීය ස්වභාවය මොකක්ද? වෘත්තීය ස්වභාවය තමයි පටන් ගන්න වෘත්තීය හැකියාව හදාගෙන පටන් ගන්න දවස් ඉඳලා යන්තම් තමන්ගේ කනකෙන්ද ගැහෙනකම්ම වෘත්තීය දෙන්න පුළුවන්. මොකද වෙන එකක් වගේ වෙන එකක් කරන්න පුළුවන් කාලයක්. දැන් වෙන රැකියාවක් කරනවා අපිට ඒ කාලයක් තියෙනවා. සාමාන්‍ය රැකියාවක් කරනකොට කාලයක් තියෙනවා. විශ්‍රාම වෙනකොට මේ කාලෙ. ඒකට එතනින් එහාම පුත් කරගන්න බෑ. මොකද එතනට විතරයි ඒක. නමුත් අපිටම අවුරුදු 60න් විශ්‍රාම ගියා කියලා වෛද්‍යවරයෙක් ඉතින් පස්සෙත් වැඩ කරන්න යන්න පුළුවන්. වෙනත් රැකියාවලට වඩා වෙනස් වෙන්නේ වෘත්තිය ඒකයි. ඔබ සහ කරන්නේ ඒකනේ. ඒතර ඉන්ජිනේරු වෘත්තිය නේද? වෘත්තිය හැකියාව හදාගත්තාම අපිට මේ කිසි ගැටලුවක් නැහැ. ඔබ උත්සාහ කරන්න වෘත්තිය කියන. හැබැයි කලාව උපාධිධාරය කරලා වෘත්තියක් හදාගන්න පුළුවන්. මොකද රටේ වැඩි දුරට කලාව උපාධිධාරය. කලාව උපාධිය. ඉතින් කලාව උපාධිධාරී බොහෝ තැන්වල බොහෝ වෘත්තීන් වල ලියලා ඉන්නවා. මේක නීතිඥ වෘත්තිය කියලා කියන්නේ කලාව උපාධිධාරයට තියෙන ප්‍රධාන තැනක්. ඒ වගේ නව උපාධිධාරී අපිට කියන්නේ කලාව උපාධිය ශාස්ත්‍රයෙන් ගිහිල්ලා උනත් යන්න පුළුවන් වෘත්තීන් තියෙනවා. ඒකෙම මේ වෙන්නේ නැහැ. නමුත් අර වඩාත්ම ඉහළම තලයේ කියන මේ වෘත්තියෙන් යන්න උත්සාහ කරන. තව වෘත්තියක් කරන්න වෘත්තියකට යන්නේ එයා අධිකරණයෙන් ඉගෙන ගත්තට ඒක නොවනික රැකියාවක් කරන්න බලාගෙන ඉඳ ගන්න එපා. ඒක මේ සමාජයේ විතර ගැලපෙන්නේ නැහැ. මොකද උපාධියක් ගන්න එක සාමාන්‍ය දෙයක් අද වර්තමානයේ වැඩිහිටියෝ මොකලෝ වැඩිහිටියෝ ආවම තාම අවමයි කමිටිය කෙනෙක් බැලුවහම උපාධියක් එහෙම හරි අමාරු හොයන්න. දැන් ඉන්න දැන් ඕන තරම් තියෙනවා. ඒ විතර අදාළ වැදගත් දෙයක් නෙවෙයි උපාධියක් ගන්න එක. වෘත්තිය හදාගන්න වෘත්තියේ උපාධියක් ගන්නවා නම් ඒක තමයි වටින්නේ කියන එකත් මතක තබා ගන්න වෙලාවයි. අපි යමු ඊළඟ නික්මන් කරලා ඊළඟ මාතෘකාව කර්මකාරක උදත්ත කිචම් කුදන්ත පදයකින් කුදන්ත පදයක් වාක්‍යයක් දෙනවා. මේ කුදන්ත පදයේ කර්ම පදේ පිළිබඳව කියනවා නම් ඒකට අපි කියනවා කර්මකාරක කුදන්ත කියලා. අපි දැන් නිර්වචන ලියාගත්තා. උදාහරණ වේගෙ තුනක් ලියාගන්න. පූසා විසින් මැරුණු මීයකි. පළමු උදාහරණය කිය. පූසා විසින් මැරුණු මීයකි. මැරුණු කියලා කියන්නේ කුදන්තේ. ඉලක්කයකට ගැටලුවක් කියනවාට. පූසා විසින් මැරුණු මීයකි කර්මකාරක වැකියා. මැරුණු කියන එකෙන් අර්ථවත් කරන්නේ මැරලා ඉවරයි කියන එක. මරදන උණු. ඉනි උණු. ඔයගොල්ලෝ මතක දෙනවා ඇති නේද? පොලි කෙනෙක්ගේ තියෙන මේ පැත්ත ටික නේද? අතීත කාල පැත්තට කර්මකාරක පැත්ත ටික මතකද? මට නම් මතකයි. ඔයගොල්ලෝ මතක නැද්ද? ඒක කමන්නේ බලන්න. මොකයිද මතකයි? අතීත කාල කර්මකාරක වාක්‍යවල හදනකොට වැකියක් හදනවා. අතීත කාල උදන්ත ටිකක් තියෙනවා. මේ අතීත කාල පැත්ත ටිකක් තිබුණේ. ආඛ්‍යාත හදන්න මතකද? ඉනි උණු, ඉනිමි උණුමු. වර්තමාන කාලේ ඒ එති, එහි, එහු, එමි, එමු. 10ක් ඉගෙන ගත්තා. අනාගත කාලේ තියෙන්නේ එන්නෝ, එන්නේ, එන්නෙහි, එන්නෙහු, එන්නෙමි, එන්නෙමු. ඔය විදිහට හදාගෙන ඉන්න කියා අපිට තිබුණා. එතකොට අන්න එහෙම හැදුණු පදයක් එන වැකියක් මේක. පූසා විසින් මැරුණු මීයකි. මැරුණු කියන එක හැදෙලා තියෙන්නේ මරදන උණු කියන අරමුණක ප්‍රත්‍යක්ෂ කියලා. මරදන උණු මැරුණු. මැරුණු කියන පදේ ඉලක්කද ගන්නවා. එතකොට මැරුණු කියන එකෙන් අදහස් කරන්නේ කවුරු ගැනද? පූසා ගැන නෙවෙයි. මීය ගැන. එතකොට පූසා විසින් මැරුණු මීය කියන වැකිය වෙනස් ස්වභාවයකට තියෙනකොට මේ අමුතු ඒ වැකිය. මේ වැකිය ආඛ්‍යාතයේ තියෙන වාක්‍ය මැද. මැරුණු කියන එක තමයි මේකේ ආඛ්‍යාතේ බවටපත් වෙන්නේ. ඒක තියෙන්නේ මැද. එහෙම කි තියෙනවා. පූසා විසින් මැරුණු මීය. හරිද? එතකොට අන්න අපිට පේනවා ඒක උදන්තයක්. පූසා විසින් මැරුණු මීය. මැරුණු කියන පදයට ඉලක්ක කරන්නේ මේක උදන්ත පදයක් මරදනවලු මැරුණු. ඊළඟට තව එකක් තියාගන්න. ඒකත් අපිට පුළුවන් අතීත කාල සහ අනාගත කාල කියලා ප්‍රධාන වශයෙන් දෙකකට බෙදන්න. ඒකට දාලා පළවෙනි එකේ ලියා ගන්න කොතනින්? දැන් ඔය ලියුමකට ඇති පාඩි. මිනිසුන් විසින් අලියෙක් මැරෙන්නේ. අනාගත කාලේ අහනවා. මිනිසුන් විසින් අලියෙක් මැරෙන්නේ. ඊළඟ ඇඳලා ඉස්සරහින් ලියන්න. අනාගත කාල පුදක් කියලා. කලින් රටාවන් මිනිසුන් විසින් අලියෙක් මැරෙන්නේ. මිනිසුන් විසින් අලියෙක් මැරෙන්නේ. මැරෙන්නේ කියන එක යයන දුරස් වෙන්න ඕන. යයන කියන්නේ උතන වාක්‍ය අවසන් කරන නිපාතය කියන වෙනම වචනයක් මේක දුරස් වෙන්න තියෙනවා. මිනිසුන් විසින් අලියෙක් මැරෙන්නේ. ඒ වගේම මැරෙන්නේ කියන පදය යටින් ඉලක්ක කරලා තියෙන්න ඕන. වැකියාක කෙටි ඉලක්ක යොදලා ලියලා තියෙන්න ඕන. අනතීත කාල
කෘදාන්ත පද. අනතිත කාල කෘදාන්තයක් තමයි මැරෙන්නේ කියන්නේ. මරදන එන්නේ. ඔබට එන්නේ කියන එක මතකද? එන්නේ එන්නෝ එන්නේහි එන්නේහු එන්නෙමි එන්නෙමු. කර්මකාරක වැකී හතරකොට භාවිතා කර කර්මකාරක ප්‍රත්‍යිත කියන එකක් තමයි මරදන එන්නේ මැරෙන්නේ. මිනිසුන් විසින් අලියේ මැරෙන්නේ මැරෙන්නේ කියන පදයට කියලා ගන්න. ඉස්සරහින් ලියලා තියෙන්න ඕන. අනතීත කාල කෘදාන්ත. හරි. ඊළඟ වැකිය. තව එක වැකියක් කියාගන්නේ. අයියා විසින් ගැයුණු ගීය ගැයුණු කියන නයන මූර්තයයි. අයියා විසින් ගැයුණු ගීය මනරම් යන දුරස් එනවා. අයියා විසින් ගැයුණු ගීය මනරම් යන දුරස් එන්න ඕන. අයියා විසින් ගැයුණු ගීය මනරම්. යටින් ඉරක් අඳින්න ගැයුණු කියන පදය. අයියා විසින් ගැයුණු ගීය මනරම්ය ටිකක් සංකීර්ණයි කියලා හිතෙනවා සමහරවිට මේ වැකි. නමුත් උදාහරණ දක්ව ගන්න අවශ්‍ය නිසා වැකියක උදාහරණ දක්ව ගන්න අවශ්‍ය නැහැ මේ. අයියා විසින් ගැයුණු ගීය මනරම්. එතන ඉස්සරහින් දැන් ගැයුණු කියන තැනට ටිකක් අඳින්න ඕනේ. ඊළඟට වැකියාව ඉතිරක් යොදලා ලියා ගන්න අවශ්‍යයි. අපි කලින් එක ලිව්වේ අනතීත කාල මේක ලියන අතීත කාල කෘදාන්ත කියලා. අතීත කාල කෘදාන්ත. හරනෝක අතීත කාල කර්මකාර කෘදාන්ත කියලා ලියන්න ඕනේ. එච්චරම කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ අතීත කාල කෘදාන්ත කියලා ලියා ගන්න. ඔබට තේරෙන්න ඕනේ මේ කතා කරන්නේ කර්මකාරක කියන අදහස. කර්මකාර කියන අදහස. ලියා ගන්න බැරි කෙනෙක් ඉන්නවා අහන්න පුළුවන්. නැවත කියන්නත් පුළුවන්. උමයන්ග වැඩ කරන්න ඕන වෙන වැඩ කරා වගේම හරි ඊළඟට ඒකේ තියෙනවා අතීත කාල ප්‍රත්‍ය සහ අනාගත කාල ප්‍රත්‍ය වෙන වෙන. දැන් ඔයගොල්ලෝ මේක අතීත කාල ප්‍රත්‍ය තුනක් තියෙනවා. ඉස්සෙල්ලා ලියා ගන්න ඕගොල්ලෝ අනාගත කාල ප්‍රත්‍ය කියලා. අනාගත කාල කෘදාන්ත ප්‍රත්‍ය කියලා. ඔබ හරනල් ලියනවා අනාගත කාල කර්මකාර කෘදාන්ත ප්‍රත්‍ය කියලා විස්තර ලියන්න බෑ නේද? ඔබ ලියා ගන්න. අනාගත කාල ප්‍රත්‍ය කියලා. අනාගත කාල ප්‍රත්‍ය තුනයි. අනාගත කාල ප්‍රත්‍ය තුනයි. එනු මෙවලන්න. එනු කරදානේන කෙරෙන. කරදානේන කෙරෙනා. ප්‍රත්‍ය තුනයි අනාගත කාලයේ නියෝජනය කරන උදාහරණ කීපයක ලියන්න ඉස්සරහින් මේ බලන්න උදාහරණ කීපයක් ලියන්න. මොකද ලියන්න පුළුවන්. උදාහරණ පහක් විතර ලියන්න. රැකෙන බැලෙන ගෑයෙන ඉතින් ක්ලියර් දෙන්න. රැකෙන බැලෙන ගෑයෙන. ඊළඟට අර මේ ටිකම ලියන්න පුළුවන් අපෝ. මේ විදිහටම ඔයගොල්ලෝ ලියාගන්න ටිකම රැකෙනා බැලෙනා ගෑයෙනා. ඒකමයි ලියන්නේ. ඔයගොල්ලෝ තේරෙනවා එකම මේ විදිහට කරගෙන යන්න. ඊළඟ එක රැකෙනු බැලෙනු විදිහට ඒවෙම ලියන්න පුළුවන්. රැකෙනා රැකෙනු ඒ විදිහට අරගෙන නැතිනම් ලියන්න පුළුවන් අපිට. බැලෙනා බැලෙනු ගෑයෙනා ගෑයෙනු එහෙම ලියන්න පුළුවන්.
ඊට ඔබට මේ දැන් ඕක ගොල්ලෝ කරගන්න ඕනේ එතන ඔයගොල්ලෝ දීලා ඇති ඒකේ කරන්නට අවශ්‍ය කරන්නේ නම් කර ගැනීම. නම් කර ගැනීම කරන්න ඕන. එන කියන ටික ඔයගොල්ලෝ දීලා තියෙනවා. ඒ ටික නම් කරගන්න ඕන මොනවා කියලාද? අනතීත කාල සුදන්ත ප්‍රත්‍ය කිය. ඉතින් තංගලවරන්දල් ලියගන්න අනතීත කාල සුදන්ත ප්‍රත්‍ය තුන එන ඊළඟට තව දෙකක් තියෙනවානේ උණු කියලා. ඒ දෙක එතෙන් ලියා ගන්න ඕන. අතීත කාල සුදන්ත ප්‍රත්‍ය කිය. අතීත කාල සුදන්ත ප්‍රත්‍ය කිය. අතීත කාල සුදන්ත ප්‍රත්‍ය කිය. තව විස්තර කරන්න අවශ්‍ය නැහැ එතන ටික ප්‍රමාණවත්. ඊළඟට භවකාරක කතා කරන දෙයක් නැහැ. භවකාරක විස්තර නැහැ වෙන කුස්සිය ගන්න. ඔය ටික තමයි ඉන්නේ භවකාරක කියලා කියන්නේ මම කිව්ව කලින් දවසේ. කතෘ පදේ හෝ කර්ම පදේ හෝ කියන කියවෙන්නේ නැතුව නිකම්ම යෙදෙන පද වලට කියන භවකාරක. කතෘ ගැන හෝ කර්මය ගැන නොකියවි නිකාම වාක්‍යයක යෙදෙන නම් පදයක් ඒවට අපි කියන භවකාරක. අපි දැක්කර කතෘ සමාන උදාන්ත පද කතෘ පිළිබඳව හඟවමී වාක්‍යයක යෙදෙනවා. සමාන උදාන්ත පද කර්මය ගැන හඟවමී යෙදෙනවා. ඒ දෙක එහෙම නොයෙදෙනවක් තියෙනවා. කතෘ ගැනවත් කර්මය ගැනවත් හැඟවෙන්නේ නැතුව නිකයි වෙනවා තියෙනවනේ. නැතිලි වැටිලි වැලිලි ඔය වගේ නේද ඔයගොල්ලෝ කියලා ඇතිනේ මේක. ඒ ටික අපි කියනවා භවකාරක වන්ති කියලා. කතෘ හෝ කර්මය ගැන කියවා පුදු ක්‍රියාභාවයක් පමණක් හංගවන උදාන්ත වලට කියන්නේ. කියලා නැත්නම් ලියගන්න මම තරක් මම දුන්නේ දා. ඒ කියන්නේ කතෘ පදේ හෝ කර්ම පදේ ගැන නොකියවි පුදු ක්‍රියාභාවයක් හංගවමින් යෙදෙන උදාන්ත වලට අපි කියනවා භවකාරක උදාන්ත කියලා. ඒක තවදුරටත් විස්තර කරන්නට ඔයගොල්ලෝ මතක ඇති. ඉලි ඊම් ඊළඟට නු මන් කියන ප්‍රත්‍ය ටික තමයි භවකාරක උදාන්ත ප්‍රත්‍ය බවට පත් වෙන්නේ. එතකොට කැඩිලි වැටිලි බැලිය ඔය වගේ ඔයගොල්ලෝ බලන්න ඇති. අවසානකේ ලියන දෙයක් නැහැ අතරම අපි නිර්වචන ලිව්වා. හැබැයි උදාහරණ වැකියක් මම දුන්නා කියලා මතකයි. තව එකක් ලියා ගන්නකො. ඉතින් දැන් උදාහරණ ඉද මේල් ටිකක් තියෙනුනේ ඒක ලියා ගන්න මේ අගමැතිතුමා යානයෙන් උත්සවයට පැමිණියේය. 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 එතකොට යානයෙන් කියන වචනයට ඉලක්ක ඇඳගන්න. යානයෙන් කියන වචනයට ඉලක්ක ඇඳගන්න. යා කියන මේ ඔක හැදිච්ච විදිහ දැනගන්න බෑ. නිකන් මේක මොකද්ද පුදුන්ත හැදිච්ච විදිහ නේද? යානයෙන් කියන පදේ පුදුන්ත පදයක්. ඒක හැදිලා තියෙන්නේ යාන එන් එතකොට කියනහනේ යා කියලා කියන්නේ ධාතු ප්‍රකෘතිය, න කියන්නේ උදාන්ත ප්‍රත්‍ය. එතකොට යා න කියලා හැදෙනවා. මේක විභක්ති කියන්නේ දිනවා n කියන එකෙන් n විභක්තිය වෙන යාන ධනෙන් හැදෙලා දිනවා යානේ. එතකොට යානේ කියන වචනේ සම්පූර්ණයෙන්ම උදාන්ත නාමයක්. තමයි තියෙන්නේ. කරුවක් දාලා මේ කොහෙන් හරි ඒ කියන්නේ කර්ණකාරක කුඩන්ත වල කොහේ හරි තැනකින් ලියාගෙන ඉඳ දින තැනකින් පොඩි වචන දෙකක් මෙන්න මේ තරු ලකුණක් දාලා එහෙම ලියාගන්න. කර්ණකාරක කුඩන්ත මගින් වචන තව දෙකක් තුනයි තියෙන්නේ. කර්ණකාරක කුඩන්ත මගින් යම් උපකරණයක් පිළිබඳව කර්ණකාරක උදන්ත මගින් යම් උපකරණයක් පිළිබඳව කර්ණකාරක උදන්ත මගින් යම් උපකරණයක් පිළිබඳව පොඩ්ඩක් කඩෙන් අහන්නකො බලන්න. මේ අර කැන්ටික තියෙන දේ තියෙනවා. එතන ගිහිල්ලා මේ අපේලට කතා කරන්න මට දැන් ඉන්නොද? අර අපිට පොඩ්ඩක් ගිහින් පුළුවන් මම පොල්ලක් දෙන්නද? මම පොල්ලක් දෙන්න.
හරි. යම් උපකරණයක් පිළිබඳව හැඟෙවි. සටහන ඔච්චරයි. එතකොට ඔයගොල්ලෝ මේකේ මම දැන් අඩුපාඩු මොනවද නැති වෙති. මොන හරි ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා අහන්නත් පුළුවන්. මොකද මේ උදාහරණ ගොඩක් මම ඒකේ දක්වලා පහලින්. තමතර මොනවද දැනගන්න කියලා අහන්න පුළුවන්. ඒතව ඔයගොල්ලෝ එදා ලිව්වද මේ දියබස්නාවෙන් ජලය ගලාපස්ති කියන වැකිය ලිව්ව නේද? මම හිතනවා ලියන්න නැති කියලා. ලියලා නම් කවුරුන් කියන දේ දිහා මට කියන ලියලා ගන්න. හරිද? එහෙනම් අපි ඔන්න මේ ඔය සම්බන්ධයෙන් තව ඔයගොල්ලෝට පොඩි අභ්‍යාසයක් තියෙනවා ඔගේ කරන්න. ඒ තමයි තද්දිත නාමවල මේ අර අවසානයේ දුන්නු ඒවට උදාහරණ ගොඩක් නෑ. එක උදාහරණයක් දීලා තියෙන්නේ. ඒකේ හැකි පමණ ලියන්න කියලා කිව්වා. හැකි පමණ ලියන්න. ඔන්න මේ මාතක ටියුට්ස් වගේ අපරාගෙන කවුරු හරි මම ඔය පැත්තට මොකද ඒ ඉස්සරහට එන්නේ පැත්තේ. උදාහරණයකට හැටි පැත්තේ ඉස්සරහ. හරි. එහෙනම් මම විශ්වාස කරනවා දැන් ආපහු මේ ප්‍රත්‍යර්ථ නාම පිළිබඳව කොට ගැටලුවක් ඇති වෙන්න බෑ. උගලෝ මෙන්න මේ වැඩේ කරන්න ඕන මගේ මේ අපි සාකච්ඡා කර ව්‍යාකරණ නිබන්ධනයේත් එක්ක ඔබගේ පෙළ පොතේ තියෙනවා උදන්ත පිළිබඳව පාඩම. ඒක තියෙන අභ්‍යාස ටික කරන්න ඕන. අන්නේ කරනකොට ඔයගොල්ලෝ ගැටලුවක් ආවොත් ඔයගොල්ලෝ කරලා ඇති තමයිලාට මොන හරි ගැටලුවක් ආවොත් මට දැන් පාඩම් ටික හරිය මතකෙන්නේ නැහැ මොන පාඩම් වල තිබ්බ කියලා මොන හරියද කියලා මට මතකයි 19 වගේ මට මතකයි නිකන් මේ ප්‍රමාණ ඒ පාඩම අරගෙන ඉවරලා ඒ පාඩමේ තියෙන උදන් ටික බලන්න බලලා මොන හරි ඒ අභ්‍යාස ටික මම ලිව්වේ නැතක් කරන එක කියුවාම තේරුම් කරන්න පුළුවන් බැරිද කියලා මොන හරි ගැටලු තියෙනවා අන්න සූදානම් කරගෙන ඊළඟ දවසේ ඒක විනාඩි 5ක් කරගෙන ඉන්නේ අද පාඩම් ටික අපිට හදාගෙන මේක ආව තියෙනවා. ඒක උදන්ත පිළිබඳවත් අපි දැනගෙන ඉන්න ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාවක් උදන්ත කියලා කියන්නේ. ඒක නිසා. හරි. ඒතර මේ ප්‍රත්‍යාර්ථ නාම කියන කොටස අපි අවසන් කරනවා මේ විදිහට. දැන් අපිට ව්‍යාකරණ මාතෘකාවක් නැත වෙන කතා කරනවා. දැන් ඔබට අපිට තියෙන්නේ ඔබට ලබා දීලා තියෙන ව්‍යාකරණ යම් යම් නිබන්ධන ටිකක් තියෙනවා. යම් යම් වැඩ ප්‍රමාණයක් අවසන් කරගන්න තියෙනවා. ඊට අමතරව සාහිත්‍ය පාඩම් හතරක් තියෙනවා. යම් ප්‍රමාණයක් අවසන් කරගන්න අවශ්‍ය කරනවා. ඒකට ඒකට අවශ්‍ය කරන ඉඩහසර අපිට හදලා දීලා තියෙනවා. ඉතින් අපිට හිමින් තියෙන පුළුවන් මේ වැඩ ටික අවසන් කරගන්න. මොකද ඊළඟේ තව පොඩ්ඩක් කරගිය එකත් එක්ක නිබන්ධනයේම නිකන් පිට කළ දෙනවට වඩා උත්තර පිට කළ දෙනවට සාකච්ඡා කරලා නිබන්ධනය සාකච්ඡා කරලා වැඩි කරගැනීමේ අවස්ථාවය මේ අපි මේ ටික ලැබෙනවා. ඒක අපිට 9 වෙනි පාඩම 14 වෙනි පාඩම 15 වෙනි පාඩම කියන පාඩම් තුන තව මෙන්න නිබන්ධනයක් අල්ල ලැබිලා නැහැ සම්බන්ධයෙන්. මොකද ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙන ගන්න එක තවද වැඩි දියුණු කරගන්න අවශ්‍ය කරන ටික මම කරලා දෙනවා. මේක අඩුවට හදලා දෙනවා. දිනුවත් තේම හදා ගන්න අවශ්‍යයක් තියෙනවා. ඒකට අපිට සම්පූර්ණ විෂය ටික දාලා සියල්ලම අවසන් කරනවා. ඊළඟට ඔබට යම් පාඩමක නිබන්ධන නැත්තම් උන්න පුළුවන්. අපේ පිටේ ඒ නිබන්ධන අරගෙන බලන්න. පිට කරගන්න අවශ්‍ය දේවල් අරගෙන බලන්න කියාවක් තියෙනවා. ඊළඟට මේ ප්‍රත්‍යර්ථ නාම කියන එක පොඩ්ඩක් ඉතාම ඉක්මනින් විනාඩියක් මතක් කරගන්න ගන්න. මාතෘකාව ප්‍රත්‍යර්ථ නාම කියලා කිව්වේ ප්‍රත්‍යේ අර්ථ ඉස්මතු කරන්නා වූ නාම වලට. ප්‍රත්‍යර්ථ ඉස්මතු කරන්නා වූ නාම වලට. මොකද මෙම නාමපද හැදෙනකොට ඒ නාමපදයට අර්ථය වැඩි වුණේ අර්ථය කුළු ගැන්නේ අර්ථය ඉස්මතු වෙලා ආවේ අදාළ ප්‍රත්‍ය නිසා. ප්‍රත්‍ය එකතු වුණු නිසා අර්ථය වෙනස් වුණා. මම ඒක අපි කතා කළා. ඒක නිසාම දුව මේවට මොනවද කියලාද ප්‍රත්‍යර්ථ නාම. ප්‍රත්‍යර්ථ නාම ප්‍රධාන කොටස් දෙකකට විදිහට අද්විත සහ උදාන්ත කියලා. සද්දිත නාම සහ කුලන්ත නාම අතර වෙනස තමයි සද්දිත නාමයක් හැදෙන්නේ නාම ප්‍රකෘතියකට හේවත් නාම මූලයකට සද්දිත ප්‍රත්‍යක් ඇතිවෙනවා. කුදන්ත නාම හැදෙන්නේ ධාතු ප්‍රකෘතියකට හේවත් දාපීවියකට. කුදන්ත ප්‍රත්‍යක් ඉස්සර තමයි තියෙන වෙනස. ඍජුම නාම පදයේ ස්වභාවය පිටු කරන සද්දිත වලින් කුදන්ත වලින් ක්‍රියාභාවයක් එක තමයි නාමයේ නිර්මාණය වෙන්නේ. ඊළඟට අපි දැක්කා මේ සද්දිත ප්‍රත්‍ය සමුදායක් තිබුණා ගොඩාක් තිබුණා. ඔබට උදාහරණ වැඩිපුර තියෙන ටිකක් එක වැඩි 20ක් 20ක් විතරදී ඊට අමතරව තවත් නිශ්චිතක්ව තියෙනවා. ඒක අවසන් වශයෙන් කර අභ්‍යාසය. ඒක බලන්න. කුදන්ත ගත්තාම කුදන්ත කියන ගත්තාම ධාතු ප්‍රකෘතියගේ කුදන්තවත් එකතුලා තමයි කුදන්ත පද හැදුනේ. කුදන්ත අපි ප්‍රධාන කොටස් හතරකට බෙදුවා. කතෘකාරක කුදන්ත, කර්මකාරක කුදන්ත, භවකාරක කුදන්ත සහ කර්මකාරක කුදන්ත. ඒක අපි හඳුනාගත්ත විවිධ ලක්ෂණ උදාහරණ කතා කරා. ඒක දැන් මම
හිතන්නේ දැන් ටිකක් අවබෝධ වෙන්න ඕන තවදුරටත් අවබෝධ වෙන්න අවශ්‍ය නම් ඔබගේ පෙළ පොතේ තියෙන අභ්‍යාස ටිකක් කරලා බලන්න උත්සාහ කරනවා නිකන් කියලා හරි බලන්න. ඒකට ඒකෙන් තත්පස්වීම නැත්තම් කරගෙන ඉන්න හැකියාවල් තියෙන කොටස් තියෙනවා නම් අපිට පුළුවන් අන්න අහන්න ඊළඟ දවසට ඒක අඩුපාඩු හදා ගන්න පුළුවන්. ඊළඟට මම ඔබට පින් කරගන්න අවශ්‍ය කරන්නේ නැහැ. අද සිට සතියකට එක බැගින් වෙබ් පිටුවට එකතු කරනවා අපේ පන්තිට අපි 10 11 සිංහල පිටුවට එකතු කරනවා. අද රැට එකක් එකතු කරනවා. අපි සාකච්ඡා කලින් අරන් ආව වැඩසටහන තිබ්බ පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා. ඒකට අදාළව මම අද ඔයගොල්ලන්ට වෙබ් පිටුවට එකතු කරනවා මේ වෙනත් පළාතක ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රය කරන්න උත්තර ටිකක් මම එකටම බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ කරන ක්‍රමේ දන්නවා. කරන ක්‍රමයටම ලියන්නේ. ඒක විචාර ලියන්න එපා. විචාර ලියන්න අවශ්‍ය නැහැ. රචනාව සම්පූර්ණයෙන් ලියන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනෙක් කෙනා ලියුවට කමක් නැහැ. මම ඉච්චරම බලපෑමක් කරන්නේ නැහැ. නමුත් ඔබ කල යුතු අනිවාර්ය ප්‍රශ්න ටිකක් තියෙනවනේ. කල යුතු අනිවාර්ය ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තමයි ප්‍රශ්න පත්‍ර තුනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්න හතරක් කරන්න ඕන. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම පළවෙනි එකයි පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන් කරන්න ඕන. තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයෙන් කරන්න. මේ ටික අනිවාර්යයෙන් කරන්න. මේක අනිවාර්යෙන් ඍජු දෙය මම කිව්වා මේවට ඍජු උත්තර තියෙනවා. මේ ප්‍රශ්නට ඍජු උත්තරයක් තියෙනවා. මේ ප්‍රශ්නට ඍජු උත්තරයක් තියෙනවා. මේ ටික ඍජු උත්තර තියෙනවා. මෙන්න මේ ටික ඍජු උත්තර තියෙනවා. සාරාංශය හරි. අවබෝධය. ඒ ඔබට ඒ අද රාත්‍රියේ ඉඳලා ලබා දෙන හතේ ටිකක් වෙන දෙන්නම්. ඒක අපි ගොඩක් කල මේ වෙලාව ගන්න උත්සාහ කරන්නේ සාකච්ඡා කරනවා. නමුත් ඔබ ප්‍රශ්න පත්‍ර අපි පන්තිදි කරගෙන ආපු වැඩ කරනවා. ඒක අපි මේ විදිහට කරගෙන යමු. ඉතිරිදී ඔබට පුළුවන් හෙට දිනේ හරි දසක් දිනේ හරි ඒක අරගෙන ගලලා ගොඩක් රැය වෙන්න පුළුවන් මේ වැඩසටහන එක 9:00 මාර වෙන 10:00ට කලිය වෙනකොට. කොහොම නමුත් අපි ඒක කරගන්න අවශ්‍යයි. හරිනේ? හරි. එහෙනම් මේ කිව්ව ප්‍රශ්න ටික අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඊට අමතරව අනික් ඒවා කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. දෙවෙනි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න රචනාවේ රචනාව ඔබ ලියන බලාපොරොත්තු වෙන රචනාවේ සැකිල්ලක් හදන්න පුළුවන් එක ප්‍රමාණවත් එක් කරාම ඊළඟට ඒකේ ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න අනිවාර්යෙන් ඉලක්ක දෙන්න. ඒකත් පොඩ්ඩක් උත්සාහ කරන්න. අදාළ ආකෘතිය හඳුනාගන්න. සම්පූර්ණ එක ලියන්න බැරි නම් ආකෘතියවත් හරියට ලියා ගන්න. රාජකාරී ලිපියක් නම් යවන්නාගේ ලිපිනේ ලබන්නාගේ ලිපිනේ ඔය ශීර්ෂ පාඨයේ කර්ම වලින් පහලින් නැති එක ටිකවත් දෙන්න උත්සාහ කරන්න ඔක්කොම පොත් කෙසේ වෙතත්. හැබැයි තුන්වෙනි ප්‍රශ්න පත්‍රය ඔබට පුළුවන් නම් පළවෙනි ප්‍රශ්නයයි දෙවෙනි ප්‍රශ්නයයි දෙකම කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා හත්වෙනි ප්‍රශ්නේ දක්වා තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා හත්වෙනි ප්‍රශ්නේ දක්වා තියෙන්නේ විචාර ලියන්න. ඒ හැම එකක්ම අතාරින්න බෑ. විභාගෙ ඉඳන් අපි අතහැරලානේ ලියන්නේ. පේපර් කරනකොට ඔබට අතාරින්න බෑ. පේපර් කරනකොට විභාගයේ පේපර් එකක් කරනවා නම් පුළුවන්. ඒ කියන්නේ විභාගයට උදාහරණ වෙලා කරනවා නම් අපි මේ කරන්නේ නිකන් පුහුණු වෙන එකක් නේ. තව එක ප්‍රශ්නයක් අතරින් හැම එකටම උත්සාහ කරන්න ඕන උත්තර හොයාගන්න පුළුවන් කියලා බලන්න. නිසා ඔබට මම මේ සාහිත්‍ය කතා කරන ක්‍රමයක් තියෙනනේ. විචාර කතා කරන ක්‍රමයක් සාරාංශ විචාරයෙන් කතා කරන්නේ. ඉල්ලදී උදාහරණ දෙකක් නම් උදාහරණ දෙක වැකියක් ලියන උදාහරණ දෙක ලියන්න. එච්චරයි ප්‍රමාණය. ඒ උද්දෘතයක් ලියලා දෙනවා උද්දෘතේ ලියන්න. උදාහරණයක් විතර ගමු මෙහෙම කියනවා මෙහෙම. මහවංශ පඬිවරයා සිය නුවණ මෙහෙවා වේදේ රාජ්‍ය ජයගත් ආකාරය උදාහරණ දෙකකින් පැහැදිලි කරන්න කියලා. ඔබ පැහැදිලි කරන විචාර ලියන්න එපා. ඔබ ඒ සඳහා ලියන්න පුළුවන් උද්දෘත දෙක, කෙටි උද්දෘත දෙකක් ලියන්න. උද්දෘත දෙක ලියන්න මෙන්න මේ අවස්ථාවේ ඒ බව පැහැදිලි වෙනවා. ආරක්ෂා කරගන්න උත්සාහ කරන බව පැහැදිලි වෙනවා. මෙන්න මේ අවස්ථාවේ උදාහරණ දෙකක් උද්දෘත දෙකක් ලියන්න. ඒ ටික බලාගත්තාම ඇති. මේ විචාර ලියන එක කරන්න පුළුවන් නම් හොඳයි. ඔයගොල්ලෝ කරන්න පුළුවන්. මොකද ඉස්සත් මම කරන්නේ නැහැ මේ වැඩේ. මම කියන්නේ සාරාංශයකට අපි පේපර් එකේ සාරාංශ ටිකක් හරි කරන්න ඕනේ තමයි මම කියන්නේ. ඒ විදිහට ලැබුණෙන් පස්සේ කරන්න සහ කරමු අපි උත්තර ටික සාකච්ඡා කරමු. විශේෂයෙන්ම අපි ඔයගොල්ලන්ට කියලා තියෙනවා අවබෝධය සහ දෙවෙනි පේපර් එකේ අවබෝධය සහ සාරාංශය අපිට කවදාවත් විභාගෙට එන එක සූදානම් කරගෙන යන්න බෑ. අපිට කළ හැකි එකම දේ තමයි කලින් වැඩිපුර අභ්‍යාස ටිකක් සිදු කරන එක හරි වැරදි බලන්න. මම කොයිතරම් දුරට මේකේ උත්තරේ මට ලබා අවබෝධ උත්තරයක් මට කොයිතරම් ලකුණු ගන්න පුළුවන්ද? සාරාංශයක් මට කොයිතරම් හොඳින් කරගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක කරලා අභ්‍යාස කරලා පුහුණු වෙලා විභාගෙට ගියාම මේ ප්‍රශ්න දෙක උත්තර හොයාගැනීමේ හැකියාව අපිට තියෙනවා. එහෙනම් මම ඔකට සුදුරින් අවසන් කරනවා. ඔබ ඒකට සූදානම් වෙන්න. ඊළඟට මේ
වසානි ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න අපි මම ඒක ඔයගොල්ලෝ රෙකෝඩින් කරලා දාන්න කිව්වේ නමුත් කාලය තිබෙන නිසා තීරමක් නැති වැඩ කරන්න වඩා හොඳයි ඒක අපි කරගන්න එක වසානි නිබන්ධනේ ගන්න ඊට කලින් මට පොඩි උදව්වක් කරන්න ඕන ඔයගොල්ලෝ දැන් අවබෝධයේ නිබන්ධනේ මට කවුරු හරි කියන්න ඕන පන්තියේ සාකච්ඡා අවබෝධ නිබන්ධනේ දිනා ළඟට ගන්න අරගෙන මට පොඩ්ඩක් පොඩි බලන්න දැන් වෙලා තිබුණොත් දැන් උත්තර කීපයකට සාකච්ඡා කරන්න සාකච්ඡා නොකර තියෙන ප්‍රශ්න මොනවද කියලා පොඩ්ඩක් කියන්නේ අපි ලකුණු දාලා හරියට බලාගත්තේ නැති ප්‍රශ්න ටික මොකක්ද කියලා මොනවද කියලා බලා ගන්න ඕන මොකද්ද අවබෝධ නිබන්ධන අපි සාකච්ඡා නොකර පිළිතුරු සාකච්ඡා නොකර ප්‍රශ්න තියෙන්නේ ටික මොනවද කියලා පොඩ්ඩක් බලා ගන්න අවශ්‍යයි මට තාම ඉක්මනින් උත්තරයක් ඕන සර් පළවෙනි එකයි දෙවෙනි එකයි තුන්වෙනි එකයි හතරවෙනි එකයි පස්වෙනි එකයි හයවෙනි එකයි හිමි පළවෙනි එකයි දෙවෙනි එකයි හයවෙනි එක වෙනකන් සර් මුලින් ඉඳන් මුලින් ඉඳලා හයවෙනි එක වෙනකන් නේ ඔව් ඊට පස්සේ ඊළඟට 11 වෙනි එකයි 10 වෙනි එකයි 11යි 10යි විතර ඉතුරුලා තියෙනවා නේද? හරි. දැන් ඔයගොල්ලන්ට මම කිව්වනේ ඒකට උත්තර ලියන්න කියලා නේ. හැමෝටම කිව්වනේ උත්තර ලියන්න කියලා. ඔක්කොටම උත්තර ලියන්න කියලා මම කියලා. නෑ නැතු මොකෝ. නෑ ගන්නවා. ගන්න කිව්වා වලේ. කිව්වා මන්දිදී මම කිව්වා හැම එකටම උත්තර ලියන්න කියලා. දැන් ওই ටික දැන් අපි බලමු කරන්න පුළුවන් ප්‍රමාණයක් තිබුණොත් වෙලා තිබුණොත් අපි ඒක කරමු. එකක් හරි දෙකක් හරි. මේ හැම එකටම උත්තර ලියලා තියාගන්න. මේ හැම එකටම උත්තර ලියලා තියාගන්න. ඔබ මේ ලකුණු 10න් කීයක් ගන්නවද කියන එක තමයි වැදගත්කම තියෙන්නේ. ඊළඟට මට අවශ්‍ය කරන සාරාංශයේ කරු ප්‍රශ්න ප්‍රමාණය. මොන ප්‍රශ්න දිවිලා තියෙන්නේ? සාරාංශය කාගේ හරි දවස් තියෙන මට පොඩ්ඩක් එකට උත්තරේ දුන්නා හොඳයි. සාරාංශය පිළිබඳව ඉතිරිලා තියෙන්නේ මොනවද කියලා. කීවෙනි ප්‍රශ්න කිව්වේ? සර් 14යි 15යි 14යි 15යි 16යි 17යි 4යි නේද? හරි. ඒකත් ඔක්කොම කරන්න කිව්වද මේ ඉතරදි නෑනේ? කරන්න කිව්වා සර්. ලියන්න කිව්වා. හරි. ඔයගොල්ලෝ එහෙම හැම මේ දෙකේම ඒවා කරලා තියන්න. හරිද? මේ දවස්වල දෙක එකකින් අපේනවා සාකච්ඡා කරන්න උත්සාහ කරමු. කිව්වේ නෑ. මොකද? හරි. එතකොට අපි බලමු ඊළඟට මේ මම දැන් බොරු කියන්නේ කවුද බං? අපි සාකච්ඡා කරමින් හිටිය තවත් නිබන්ධනයක් තියෙනවා ඒකත් අපි කතා කර ගන්න ඕනේ ඉස්සරහදී මේ ප්‍රායෝගික ලේඛන නිබන්ධනේ මට මතක විදිහට අපි සාකච්ඡා කළා අවසන් කරේ රාජකාරී ලිපි සහ ව්‍යාපාරික ලිපි කියන ශේෂ්ඨ ටික විතරයි. ඉතින් එහා අපි දෙක කතා කරලා තියෙනවා. ඒකත් ඉතින් අපි ඒක සාකච්ඡා කර ගන්න ඕනේ. ඊළඟට වාක්‍ය ටික නිබන්ධන මම ඔයගොල්ලන්ට WhatsApp කරලා තියෙන්නේ ඔයගොල්ලෝ තිබියුතු මේ වැඩ කරන්න ඉතුරුලා තියෙන නිබන්ධන ටික. ඒක පොඩ්ඩක් බලමු. අපි ඊටාම ඉක්මනින් යම් බලන්න මොනවද අපේ වස්සානි නිබන්ධනයේට වස්සානය ඒකේ වස්සානි නිබන්ධනයේ මේ අපි යනවා ප්‍රශ්නවලට ප්‍රශ්න ටිකක් බලන්න අවසාන ප්‍රශ්න ටික පොඩ්ඩක් සාකච්ඡා කරන්න අවශ්‍යයි ඒකේ ඔයගොල්ලෝ ගාව නිබන්ධනයේ පේපර් එකේ ඒ කියන්නේ නිබන්ධනයේ ඔයගොල්ලෝට උදාහරණ print කරලා දීලා තියෙනවා. ඔබ ඒ උදාහරණය විචාරය කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. විචාරය කරගෙන ඉන්න තමයි අවශ්‍ය උදාහරණය. හැඳින්වීමක් ලියලා විචාරය කරගන්න අවශ්‍යයි. ළඟට මේ
ප්‍රශ්න අංක 3ට යන්න ඕගොල්ලෝගේ නිබන්ධනේ. පිටු අංක 10යි. පිටු අංක 10යි ප්‍රශ්න අංක 3. අජීව වස්තුන් සජීවීකරණයේදී කවියා භාවිත කරන උපක්‍රම සාකච්ඡා කරනවා. අජීව සජීව බව පෙන්වන්නේ. ඒ කියන්නේ යා පෙන්වන්න හදන මේවා අජීවී වස්තු සජීවී කියලා පෙන්වන්න උත්සාහ කරනවා. අන්න ඒකට කවිය භාවිත කරන උපක්‍රම 3ක් ලියන්න තමයි තියෙන්නේ. භාවිත කරලා තියෙන උපක්‍රම 3ක් ලියා ගන්න තමයි තියෙන්නේ. අජීව වස්තු සජීවීකරණය කිරීමේදී භාවිත කරලා තියෙන උපක්‍රම 3ක් අපි අපෙන් ඉවසීමක් කරන උපක්‍රම 3 මොකක්ද කියන්නේ? හැඳින්වීම ලියමු මෙහෙම කෙටියෙන්. නූතන කාව්‍යකරණයේ කීවෙනි ප්‍රශ්නද? කවුද මොකද්ද? කීවෙනි ප්‍රශ්නද සර්? ප්‍රශ්නාංක 3 පිටු අංක 10. ප්‍රශ්නාංක 3 පිටු අංක 10 අජීව වස්තු සජීවීකරණයේදී කවියා භාවිත කරන උපක්‍රම සාකච්ඡා කරනවා. උපක්‍රම 3ක් තියෙනවා. උපක්‍රම 3 මම කියලාම ඉන්නම් ඔයගොල්ලොන්ට. උපක්‍රම 3ක් තියෙනවා. උපක්‍රම 3 කියලාම ඉන්නම්කෝ. එක තමයි අජීව සජීවීකරණය කිරීමේදී කරන පළවෙනි එක තමයි කියන්න එපා. ප්‍රාණත්වාරෝපණය කියන පරණතියකට ප්‍රාණයක් කියන බව හංගෝමින් යෙදෙන එක. ප්‍රාණත්වාරෝපණය. ඊළඟට අජීවී වස්තු අවතා වචන ප්‍රකාශ කරන එක. අමතන එක. කවිය ආමන්ත්‍රණය කරන අජීවී වස්තු වල. ඔන්න අජීවී වස්තුට ප්‍රාණත්වාරෝපණය කිරීම, අජීවී වස්තුන් ආමන්ත්‍රණය කරලා අජීවී වස්තුන් ආමන්ත්‍රණය කිරීම, අජීවී වස්තු වලින් ප්‍රශ්න ඇසීම. මම උදාහරණ දක්වන්න කරන්නේ අජීවී වස්තු වලින් ප්‍රශ්න අහනවා. ඒවා අජීවී වස්තු සජීවීකරණය කිරීම මගින් සජීවීකරණයට කරන උත්සාහ කරපු අවස්ථා තුනක්. කියන්නේ අජීවී වස්තු වල පණ තියෙන බව පෙන්වන්න කරපු උත්සාහය තුනක්. එකක් තමයි අමතර කතා කරන එක. දෙවෙනි එක තමයි ප්‍රශ්න යොමු කිරීම. අජීවී වස්තු වල ප්‍රශ්න යොමු කරනවත් අපි තියෙන ප්‍රශ්න යොමු කරන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ පණ තියෙන අයටනේ. ආමන්ත්‍රණය ගන්නේ පණ තියෙන අයටනේ. ඊළඟට අජීවී වස්තු වල පණ තියෙන බව පෙන්වීම. සන්නාලියක් කොහොමද දාන්නේ? සන්නාලිය කියන කොහොමද දාන්නේ? හරි. හරි. බලමු. ඊයද නූතනයේ ජනප්‍රිය නිර්මාණකරුවෙකු වන රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත ජනප්‍රිය නිර්මාණකරුවෙකු වන රත්නශ්‍රී විජේසිංහ මහතා විසින් රචිත වස්සානය පද්‍ය පන්තිය තුලින් වස්සානය පද්‍ය පන්තිය තුලින් වස්සානය නිසා පරිසරයේ ජීව අජීව වස්තුන් කෙරෙහි ඇති කරන බලපෑම වර්ණනා කරයි. එහිදී අජීවී වස්තුන්
එහිදී අජීවී වස්තුන් සජීවීකරණයට කවියා භාවිතා කර ඇති එහිදී අජීවී වස්තුන් සජීවීකරණයට කවියා භාවිතා කර ඇති උපක්‍රම කිහිපයකි. විස්තර දෙන්නේ මම ඔයගොල්ලන්ට ඉඩ නම් තියෙන කොටක් තියලා ඉඩ තියලා දුන්නට ඔයගොල්ලෝ ඒ ඉඩ තියෙන ටිකේ ලියා ගන්න ඕන මේ එක එක කවියට විස්තර කරලා තිනවා ඉහළින් හැම කවියකම අග වැඩි ටික මම දෙන්න හැම කවියක අග හැම ඔයි ඉහළ තියෙන කවි වලට විස්තර ලියලා තියෙන කවි ටික තියෙන්නේ පාඩම් කරලා ලියන්නේ ඒ හැම තැනම ඔයගොල්ලන්ට තියෙනවා මේ කවියට පහළින් විස්තරයක් ඒ විස්තරය ඇතුලේ මේක උත්තර ලියා ගන්නවා දැන් මම පළවෙනි කියන්න හදන්නේ පළවෙනි එක මම ඔයගොල්ලෝ ඉඳ තියෙන කර ගොඩක් ඔක්කොම ලියනවා දෙන්නේ නැහැ මේ වෙලාවේ අපරාධ විලාව ගන්න එක විස්තරي උඩින් ගන්න මම ඔයාලට විස්තරේ ක්ලියර් විදිය කියන්නම් පළවෙනි කාරණාව පළවෙනි කවියට පහළින් ලියා ගන්න කවිය දැන් මේ ක්‍රමයේ වැරදි කවිය ලියලා ඉඳලා විස්තර ලියන එක විභාගිත කරන්න ඕන එකක් නෙවෙයි මම කියන්න හදි අංක 1 දාලා ලියන්න පළවෙනි කාරණාව ඉතුරු හිස්ටික ඔයගොල්ලෝ ඉතුරු හිස්ටික මේ වෙලාව ලියන්න සාකච්ඡා කරලා තියෙනවා කවියට පහළින් තියෙන ඉහළ මම විස්තර කරපු නිබන්ධනේ විස්තරයේ තියෙන එක ඒ ටිකකින් අරගෙන ගිහලා වෙනට ලියන්න පුළුවන් එතකොට පළවෙනි එක තමයි අජීවී වස්තුන් සජීවී වස්තුන් ලෙස ක්‍රියා කරන බව අජීවී වස්තුන් ලෙස ක්‍රියා කරන බව පද්‍යයට නගා තිබීම අජීවී වස්තුන් සජීවී වස්තුන් ලෙස ක්‍රියා කරන බව පද්‍යයට නගා තිබීම මොන පළවෙනි කාරණාවක් දැන් මේ අජීවී වස්තුව සජීවී සදා භාවිත කර එකක් තමයි අජීවී වස්තුන් සජීවත්වයෙන් කටයුතු කරන බව පෙන්වා දෙන්න තියෙනවා කවිය තුළ අජීවී වස්තු සජීවී වස්තු ලෙස කටයුතු කරන බව පෙන්වලා දෙන්නේ ඒක උපක්‍රමයක් පළවෙනි කවිය වල පේනවා දැන් ඔතෙන්ට ඔච්චරයි ඉතින් තුනට ඔච්චරයි දෙන්නේ මොකද විස්තර කරලා තේරුමක් නැහැ විස්තරය උඩ තියෙන නිසා ඔයද දුඩමාලියේ සුවඳ බැරි වයින්ට නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද එහෙම කිව්වහම පළවෙනි පදපෙළියට ඉරක් ඇද ගන්න ඕගොල්ලෝ උත්තරේ දීලා පළවෙනි පදපෙළියදී ඔයද දුඩමාලියේ කියන තැන විතරයි ඔයද දුඩමාලියේ කියන පදයට ඉරක් ඇද ගන්න ඕගොල්ලෝ උදාහරණ කවියේ ඔයද දුඩමාලියේ කියන තැන ඉරක් ඇද ගන්න ඒකෙන් පේනවා ඒතනින් මොකද කියන්නේ පොදුවර වාගිත කියන කොටස අතන්න ඔය දැල දොඩමලිය කියලා කියන්නේ මොකද්ද මේ පණ නැති ගඟ දෙපස මොකක් කරනවද පණ ආපු වගේ පණ ඇවිල්ලා කතා කරනවා කියලා කියනවා ඒ කියන්නේ පණ නැති වස්තු දෙකක් අපි දන්නවා දැන් මේ දෙකට පණ තියෙනවා ඒ කතා කරනවා කතා කරන්නේ කවුද කතා කරන්නේ පණ තියෙන අය එහෙනම් මේ ගම් දැල අජීව වස්තුවක් ඒකට පණතිය කියලා නිර්මාණ කරව අපිට කියන්නේ නැහැ කෙලින්. හැබැයි අපිට කියනවා ඔය දැල දුඩමොලිය කියලා කියන්නේ ගම් දෙපස දැන් කතා කරනවා. සතුටු සාමිච්චියේ දෙනවා. එහෙනම් එතනින් කියන්නේ මොකක්ද? අන්න අජීවී වස්තුවට සජීවත්ව ආරෝපණය වෙලා තියෙනවා කියන අජීවී වස්තු සජීවීකරණය සඳහා භාවිතා කරලා තියෙනවා. එය ක්‍රියා කරන බව පෙන්වනවා. ගඟ මොකක් කරනවද? කතා කරනවා. කතා කරනවයි කියලා කෙනෙක් අදහස් කරන්නේ මොකක්ද එහෙනම්? ඒකට පණ තියෙනවා. සජීවී වෙලා තියෙනවා භාවිතා කරා කවිය වක්‍රව මොකද්ද ඒ දෙන්න ඒ අය කතා කරනවා එහෙනම් ඒක සජීවත්ව ආරෝපණය භාවිතා කරන උපක්‍රමයක් තමයි මම ওই පළවෙනිට ඒතකොට අපි ඔරිජිනල් ලියලා හරියන්නේ නැහැ විස්තර කරලා යන්න උදාහරණයක් විදිහට ගත්තේව දැන් ඔය දැල දොඩමාළුවේ සොඳුර වයින් කියන කොටස විතරක් ලියුවත් ඇති භාගිදී කවි පදයක් පදේ ලියන්න සම්පූර්ණ ඒවා
කවි වල ලිව්වක් කමක් නැහැ. ඒතර ඒකේ අපි කියනවා මේ බලන්න මේකේ ඊළඟට දැන් ඊළඟ තව පදයක් තියෙනනේ. තව පදයක් තියෙනවා. මෙහෙම නිල් වතුර තුරු කර කෙසේ අතහැර යම්ද? ඔයා කොහොමද මං අතහැරලා යන්නේ? ඔයා අතහැරලා යන්න බෑ මට. ඒ කාටද කියන්නේ? ගංගාවේ වතුර වලට. පණනට කෙනෙකුට මොකක් කරනවද? ප්‍රශ්නාර්ථයෙන් ආමන්ත්‍රණය කරනවා ඔයාව මට දාලා යන්න බෑ කියලා. එතනත් ඉලක්ක දැනගන්න අතහැර යම්ද කියන පදයට විතරයි. ඒක ඉස්සරහ දෙකට අවශ්‍ය කරන්නේ ඊළඟ කොටසයි තියෙන්නේ. ඊළඟ කොට අපිට පේනවා දැන් ඔබ විස්තර කරන්න ඕන. කොහොමද විස්තර කරන්නේ? මේ ගඟ දෙපස ඔය දාලා දිරුමණි සුන්දරට ගඟ දෙපස සතුටු සාමිච්චයේ දෙන නැත්නම් කතා බහ උතුවද කතා බහකේ දෙන බව හංගෝමි යොදලා තියෙන මේ පදේ කියන්නේ ඒ පදේ මගින් අපිට කවිය කියන්න හදන්නේ ගඟකට 50ක් තියෙනවා ප්‍රාණක් තියෙනවා සජීව බවක් ඇවිල්ලා කවිය සඳහා භාවිතා කරන ගංගාවේ දේවුරේ ජලය එකිනෙකට දේවුරෙහි ජලය ගැටෙමින් ජලය ගලා යන අවස්ථාවේ තියෙන හඬ කවිය දක්වන්නේ කොහොමද උපක්‍රමශීලීව භාවිතා කරලා කවිය කියනවා ගඟ දොඩමළු වෙලා කියලා. එහෙනම් ගඟට පණ ඇවිල්ලා කියලා කියනවා. ඒකෙන් කියන්න හදන්නේ මොකක්ද එනවන්න ක්‍රියාව තුලින්. මේ ක්‍රියාවලිය තුලින් වස්තානේ මේ දුරු ක්‍රියාවලිය තුලින්ම කවිය කියන්න හදනවා ගඟට පණ තියෙනවා. මේක එක උපක්‍රමයක්. දැන් කියනකොට පළවෙනි උපක්‍රමය හරි. දෙවෙනි උපක්‍රමය එතනින්ම ලියා ගන්න එපා. ඊළඟට කුඹුක් අතු වතුරට ගාගෙන මිලා දින දිය කියන හැටි පුංචි මාළුව දුටුවාද කියන තැනින් එතන පහලින් ලියාගත්ත වෙන උපක්‍රමය. ඉතින් ටිකක් කරලා ගන්න කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ කැමති නම් ඉස්තරේ ලියා ගන්න පුළුවන්. පස්සේ ලියන්න. මම කිසි උත්තරේ දෙන්නේ. එතන ඉලක්ක දැනගන්න දිය කිල්ල හැටි පුංචි මාළුව දුටුවාද? දිය කිල්ල හැටි පුංචි මාළුව දුටුවාද? ඒ වගේම කුඹුක් අතු වතුර අතක ගාන මිලා දියට. කුඹුක් අතු වතුර අතක ගාන නැමිලා දියට. දැන් එතන මොකද වෙන්නේ? ඒකේ තරමදීම තමයි තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් අහනවා අජීව වස්තුවක් කරන ක්‍රියාවලියක්. නේ අජීව වස්තුවගේ ක්‍රියාව. දැන් මේ කුඹකතු වතකට ගාලා දින කියන එක පළවෙනි එකට දාලා එකක්. මොකද්ද? අජීව වස්තුවල ක්‍රියාකාරීත්වය තුළින් ඒකට පණැලි බව පෙන්වා දෙන්නේ. ඔය දාලා දොඩමළුවේ කියන එකත් ඒ වගේ සමානයි. කුඹකතු වතකට ගාලා විලා දින කියන එකත් සමානයි. සමාන මොකද? ඒවා අජීව වස්තු සජීව ක්‍රියා කරන බව පෙන්වන්න මම අපිට කියන්න හදන්නේ මොකද්ද? ඒවට ඒක උපක්‍රමශීලී අපිට කියනවා මේවා සප්‍රාණත්වය ආරෝපණය කරලා තියෙනවා. සප්‍රාණි බව ආරෝපණය කරලා තියෙන බව. එතකොට මම දෙවෙනිගේ ලියා ගන්න විතර පහලින් ලියා ගන්න කවියට පහලින් මෙහෙම ලියා ගන්න. අජීව වස්තු නමතා කවියා ප්‍රශ්න නැගී අජීව වස්තු නමතා කවියා ප්‍රශ්න නැගී අජීව වස්තු නමතා කවියා ප්‍රශ්න නැගීම නැත්නම් ප්‍රශ්නාර්ථ යොමු කිරීම ගැන යොමු කිරීම. අජීව වස්තුන්ට පණතිය කියලා අපිට කෙලින් කියන්නේ නැතුව කවියා මොකද කරන්නේ? මේ වගේ ප්‍රශ්න යොමු කරනවා. ප්‍රශ්න යොමු කරනවා. මං කුයිරක් දැනගන්න කියලා ගියේ කියලා හැටි පුංචි මාළුව දුටුවාද? කුඹුක්කෙන් අහන මොකක්ද අහන්නේ? ඔයා දැක්කද පුංචි මාළුව දිය කිල්ලෝ? ඕක සමානයි ඉහත කවියේ. දැන් ඔන්න මට මෙහෙම කියන්න පුළුවන්. විභාගෙට ලියනකොට. උත්තර අහගන්න. විභාගෙට ලියනකොට පළවෙනිට මම මොකද දුන්නේ? පළවෙනි කාරණාව විදිහට දුන්නේ යම් සජීව වස්තුවක ක්‍රියාකාරීත්වය තුළින් ඒකට පණ තියෙන බව අපිට මතක් කරලා දෙන්න. ඒකට දැන් මෙතන අත දෙකක් තියෙනවා. එකක් තමයි ඔය දාලා දොඩමළු කියන පදේ. ඔය දාලා දෙන්නේ සුන්දර වයින්. දෙවෙනි පදේ තමයි කුඹුක් අතු වතුර අතක ගන්න වෙලා තියෙන්නේ. ওই පද දෙක විස්තර කරන්න පුළුවන් පළවෙනි කාරණාව. දෙවෙනුව මන් දුන්නේ අජීව වස්තු නමතා කවියා ප්‍රශ්නාර්ථ යොමු කරනවා. අජීව වස්තු අමතර ප්‍රශ්නාර්ථ යොමු කරනවා. ඒකේ කියන්නේ මොකක්ද? ඊළඟ ඒවට පණ තියෙනවා. පණ තියෙන නිසානේ අමතන් පණ තියෙන නිසා ප්‍රශ්නාර්ථ යොමු කරන්නේ. ඒකට පද දෙකක් මම කිව්ව මොකද්ද? නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යන්න නේ කොහොමද දාලා යන්නේ. ඊළඟට දිය කෙල්ල යටි පුංචි මාළුව දුටුවා. ඒ දෙක පුළුවන් අර අජීව වස්තු නමතා ප්‍රශ්න යොමු කිරීම කියන කොටසට දාලා ගන්න. නේද දෙකයි. දැන් ওই දෙකට විස්තර ලියන්න ඕනේ. දෙකට විස්තර ලියන්න මොකද ලියන්න ඕනේ? මේ අජීව වස්තුවක් මේ අජීව වස්තුව අමතා කවියක්. දැන් කියන්නේ ඔගොල්ලෝ වචන ලියනකොට මෙහෙම ලියන්න පුළුවන්. කුඹුක් ගහේ අතු දියේ නැත්නම් හොයේ ජලයේ ගෑවෙමින් තිබෙනවා. දැන් ගෑවිලා තියෙනවා. ඒ ගෑවිලා තිබෙන වතුර කවිය දකින්නේ හරියට නිකන් මොකක් වගේද?
කුඹුකතු වතුර අතක ගායින් වගේ කවිය කියන උත්සාහ කරන කුඹුකතු වලට සජීව බව ආරෝපණය වී ඇති බව විස්තර කරලා කියන්නට ඕන. ඊළඟට අවසාන එක අපි අවසාන එක ගත්තොත් එහෙම වෙහිවලා පුරංච කඳු මුදුන් වල ඒක නේද? ඔව් වෙහිවලා පුරංච කඳු මුදුන් වල ළඟින් දැන් නේවි තැන්වීමට සිතලයි මගේ සිතට වෙස්සමේ රැඳේ සීනියක් වී ඉන්න බයින්න ඉතින් මගේ හෙට දවස් මට දෙන්න. වෙහිවලා පුරංච කඳු මුදුන් වල ළඟින් ඉලක්ක ගන්න ඒකට වෙහිවලා පුරංච කඳු මුදුන් වල ළඟින් වෙහිවලා පුරංච කඳු මුදුන් වල වෙහිවලා පුරංච කඳු මුදුන් වල ළඟින් මේකත් මොකක්ද? මෙතන තියෙන කාරණා තුන්වෙනි කාරණාව තුන තවදුරටත් තුන්වෙනි කාරණාව තවදුරටත් අජීව වස්තු ඇමතීම හා ඒවා සජීවත්වයෙන් කටයුතු කරන බව පෙන්වා දී. ඒවා සජීව ලෙස කටයුතු කරන බව පෙන්වා දී. කරුණු තුනක් මම ඔයගොල්ලන්ට අවධානය යොමු කරා. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අවධානය යොමු කරගෙන පවණය කරේ මේ හැම කවියකම විස්තරේ තියෙනවා. නිර්මාණයේ අපි පද්‍යපද්‍යයේ හැම පද්‍යයකටම දාලා විස්තරයක් පද්‍යෙට බහින් තියෙනවා. ඒ විස්තරේ මෙතෙන්ට ආවිෂ කර ගැනීම නැත්නම් මෙතෙන්ට ඇඳා ගැනීම පවණය යොමු කළ යුතු වන්නේ මේ කාරණාවමත් ඉඳගෙන. ආමන්ත්‍රණය කිරීම ප්‍රශ්න යොමු කිරීම මම අර කරුණු දෙකක් සීච් එකක් අරගෙන ඉස්සා තමයි කරුණු තුනක් විතර ආවේ නැත්තේ. ආමන්ත්‍රණය කිරීම පළවෙනි එක තමයි ක්‍රියාකාරීත්වය වෙන්නේ. හොඳට මතක තියාගන්න. කරුණු තුනක් මතක තියාගන්න. මොකද කරුණු තුන? සජීවත්වාරෝපණය සඳහා භාවිතා කරන උපක්‍රම තුන. එක තමයි අජීවී වස්තු වල ක්‍රියාකාරීත්වය පණ තියන අය විදිහට කරන බව පෙන්නන්නේ. ඒ කියන්නේ අජීවී වස්තු වල ක්‍රියාකාරීත්වය තුළින් ඒකට පණ ඇති බව පෙන්නන්නේ. අපි එහෙම කරා එකපාර. ඔය දාලා දෙන්න බලවයි විදිය. ඒකයි. එක දෙවෙනි එක තමයි අජීවී වස්තු ආමන්ත්‍රණය කිරීම. ඒකෙම එතරම් මම දුන්න ප්‍රශ්නාර්ථ යොමු කිරීම. මේක තුන්වෙනි කාරණාව විදිහට ගත්තා නම් අපේ කරුණු තුනක් වෙන්න පැහැදිලිව පේනවා. ඒතර කරුණු තුනක් විදිහට මම කිව්වොත් මේ කරුණු තුන මතක තබා ගන්න කවියා ආජීව වස්තුන්ට සජීවීකරණයේ කවියා භාවිත උපක්‍රම තුන එක තමයි ආජීව වස්තු ක්‍රියාකාරීත්වයේ පණැති දේක ක්‍රියාකාරීත්වය බව පෙන්වන්න උත්සාහ කිරීම. කුමුක්කතු වතුර අතක ගන්න මෙලදියට කියන පදය ඔය දාලා දෙන්න මොකද කියන පදේ ඒ දෙකෙන් අපිට පෙන්වන්න කරන්න දන්නේ ඒවා ක්‍රියා කරන්න හරිය නිකන් පණ තියෙනවා. ඒක උපක්‍රමයක්. පණ තියෙන බව පෙන්වන්න කරනවා. දෙවෙනි එක තමයි කවියම අජීව වස්තුවට ආමන්ත්‍රණය කරනවා. කවියම ආමන්ත්‍රණය කරන අජීව වස්තු වලට. නිල් වතුර තුරු කර කෙටියක් පැහැර යමුද? මම ඔයාව දාලා කොහොම යන්නද? ඒක ආමන්ත්‍රණය කරනවා. ඊළඟට තුන්වෙනි එක තමයි අජීව වස්තු වලට ප්‍රශ්න යොමු කරනවා. අජීව වස්තුවට ප්‍රශ්න යොමු කරනවා. දැන් කර්ම තුන පැහැදිලිද? ওই කර්ම තුන මත ඉඳගෙන මේක විස්තර කරගන්න. විස්තර කරන අවශ්‍ය කරන දැන් සම්භාරය මීට කලින් දින පද්‍ය වල ඉස්තල්ලියන් තියෙන තැන හැම කවියකම පහලින් තියෙනවා. ඒ කවියේ පහලින් තියෙන කොරස් ටික භාවිතා කරලා මේ ප්‍රශ්න තුන උත්තර ලියන්න. ආපහු කියන කරුණු තුන මොකද්ද? අජීව වස්තු අනේද ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරන බව කවිය තුලින් පෙන්වීම. උදාහරණ ඔය දාලා දෙන බලිය තුන් දරුවයින් කියන පදය ඊළඟට කුඹුක්කතු වතුර දෙක ගන්න මෙලාදීට කියන පදේ. දෙවෙනි එක අජීව වස්තු කවියා විසින් ආමන්ත්‍රණය කිරීම. ආමන්ත්‍රණය කරන්නේ මොකටද? පණ තියෙන එක නේ ආමන්ත්‍රණය කරන්නේ. අන්න අජීව වස්තු වල පණ තියෙන බව හොගවල ආමන්ත්‍රණය. ඒකෙන් වෙන සජීවී කියන. තුන්වෙනි එක ප්‍රශ්නාර්ථ යොමු කිරීම. අජීව වස්තුවට ප්‍රශ්න යොමු කරනවා. නිලතර තුරුළු කර කෙටත් හැරයක්. ප්‍රශ්න යොමු කරනවා. දියකින් ඇති පුංචි මාළු දුටුවාද? ප්‍රශ්න යොමු කරනවා. එයා මෙවෙන් මේන්නේ මොකද්ද මේ අජීව වස්තු වලට පණ තියෙන බව. අජීව වස්තු වලට පණ තියෙන බව වෙන්නු කරන කවිය භාවිත කරන උපක්‍රම තුලින් නම් කොට පැහැදිලි. කාටද අපි බලමු. නදුනිට පැහැදිලිද කිව්ව එක? කරුණු තුන පැහැදිලිද? නදුනි කිව්ව කරුණු තුන පැහැදිලිද? මේ කරුණු තුනෙන් පැහැදිලි වෙනවද? ඔව් හරි හරි එහෙනම් හරි. එතකොට අපිට ජනිත මොකද? පැහැදිලි සර්. හරි. කරුණු තුන එක අජීව පෙන්වන්න කවිය භාවිත කර එකක් තමයි අජීව වස්තුවට පණ තියෙන බව පෙන්වන්න භාවිත කර එකක් තමයි ඒවායේ ක්‍රියාකාරීත්වය. දෙවෙනි එක තමයි ආපෝ කියනවා නම් ඇමතීම කවියා විසින් මේවට ආමන්ත්‍රණය කරන එක. තුන්වෙනි එක තමයි ඒ
පරිසරයට ප්‍රශ්න යොමු කරන එක. ප්‍රශ්න යොමු කිරීම මගින් එය කරන්න උත්සාහ කරන එක. ඊළඟට ප්‍රශ්න අංක 5ට යන්න. ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5 හැදින්වීම ඔයගොල්ලෝ ලියන්න. වස්සානයේ භාව පන්තිය චමත්කාර ජනක පරිසර වර්ණයක්. පරිසර වර්ණනා කිරීම. ඔබට මතක් වෙන්න ඕන කෑරගල වෙහෙර වැණුම. කෑරගල වැණුම. ඊට පස්සේ කෑරගලේ වැදීමේ නිසින්ද කියලා පත්‍ය මතක් වෙන්නට ඕන අර සංදේශකාවෙන් ඊළඟට මග විස්තරු පත්‍ය මතක් වෙන්න ඕන. මොකද පරිසර වර්ණනා සම්බන්ධයෙන් තියෙන හොඳ පත්‍ය දෙකක් තමයි මේ පත්‍ය දෙක. දැන් මෙතන කියන්නේ චමත්කාර ජනක පරිසර වර්ණයක් මේකේ තියෙනවා කියන එක. දැන් ඔයගොල්ලන්ට හැඳින්වීම ලියා ගන්න පුළුවන්. ආපහු මතක් කරන හැඳින්වීම ලියන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා හැඳින්වීම ලියන විදිය. හැඳින්වීම තුල තියෙන්නට ඕන ප්‍රශ්නේ. දැන් මම ඔයගොල්ලන්ට කලින් දුන්න හැඳින්වීම ගත්තත් ඒකෙත් ඔයගොල්ලන්ට පේනවා ප්‍රශ්නේ තියෙනවා කියලා. ප්‍රශ්නයක් තියෙනවා කවිය ගැන තියෙනවා. ජනප්‍රිය කවියක් කරන මේ කියලා කියන්න පුළුවන්. දැන් මේකෙත් තිබයි. මෙතරම් ඔයගොල්ලෝ හැඳින්වීමක් ලියන්න. මෙතරම් හැඳින්වීමක් ලියන්න. ප්‍රශ්නක 5ටත් හැඳින්වීමක් බිඳුපේෂන් කියන ප්‍රශ්න හැඳින්වීමක් ලියන්න. මොකද ලියන හැඳින්වීමක් පිට ලියන්න පුළුවන්. අවසානයේ අධිපති නිර්මාණකරුවාට වත්තත් විජේසිංහ මහතා සෙබ්බාහික පරිසර බොහෝ ඇලුම් කර නිර්මාණකරුවෙක්. ඔබට කැමති දෙයක් ලියන්න පුළුවන් ගැලපෙන. දැන් මම වෙන විදිහකට නෙමෙයි කියන්නේ. ඒකවල සබහාක පරිසරයේ මහත් ඇලුම් කර නිර්මාණකරුවෙක් පරිසරයට ජීවත් වෙච්ච පුද්ගලෙක් බව පෙන්වන්න කරන. ඔහුගේ බොහෝ නිර්මාණවලින් ඊළඟට ඔහුගේ මේ නිර්මාණය තුළ ඔහු සබහාක පරිසරය කොයිතරම් ඇලුම් කරේද යන පෙන්වන්න කරනවා. ඒ සබහාක පරිසරයේ තියෙන චමත්කාරය ඔහු හොඳින් විඳලා තියෙනවා. ඒ වින්දනීය කලාව චමත්කාර ජනක පරිසරය පිළිබඳව අපූර්ව වර්ණනයක් වස්සානේ පද්‍යපන්ති තුලින් අපිට දක්වන්න ලැබෙනවා. වර්ෂාවත් එක්ක ඇතිවන්නා වූ පරිසරික වෙනස්කම් එක්ක ඒ පරිසරයේ තියෙන චමත්කාර ජනක බව, ඒ ආකර්ෂණීය බව, ඒ රමණීය බව නිර්මාණකරුවා අපූර්වට ඒ නිර්මාණයට පාදක කරගෙන තියෙනවා කියලා අපිට හැඳින්වීමක් ලියන්නට ඕන. හැඳින්වීම තුල කරුණු දෙකයි නිර්මාණකරුවා ගැන චුට්ටක් සඳහන් වෙන්නට ඕන. දෙක ප්‍රශ්නය විවරණය කරලා තියෙනවා. එක හැඳින්වීමේ තියෙන ඕන පළවෙනි කාරණාව තමයි මේක දැන් ගොඩාක් දිගට අදින්න එපා මේක. ඉතින් ඕන මේක පොඩි ඡේද දෙකකින් වෙනම ලියන්නත් පුළුවන්. නැත්නම් තනි ඡේදකින් ලියන්නත් පුළුවන්. ලියන්නේ නිර්මාණකරුවා සහ නිර්මාණකරුවාගේ නිර්මාණය පිළිබඳව පොඩ්ඩක් මතක් කරනවා. ප්‍රශ්නේ ඒක තුල උරුප්පල ගන්න. ප්‍රශ්නේ එක්ක ඉස්පතු කරලා ගන්නට ඕන. ඔයගොල්ලෝ දැක්කම දුන්නේ හැදෙන්නේ. ඒ අනුව යමින් මේකට හැඳින්වීමක් මම විස්තර කරන ඔයගොල්ලන්ට ලියා ගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් කියන්න මම එක දෙන්නත් පුළුවන්. හරිද? මේක අහන්න එපා. ඕන්න දැකුණා දෙන්න පුළුවන්. ඒක ඇතුළක් නෑ. මේ අපි ප්‍රශ්නෙට ඍජු උත්තරය අරගෙන ඉපැයි ඉස්සෙල්ලා. ඍජු උත්තරය අපිට එක සාකච්ඡා කරගන්න ඕන එකක් නේ. ඒක අපි ඉක්මන් කරලා කරමු. එතකොට මේකේ හැඳින්වීම අපිට පුළුවන් නේද? හැඳින්වීම නිර්මාණකරුවා ගැන කිව්වා ප්‍රශ්නේ කියන. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි වස්තාද කවියේ චමත්කාර දැනෙන පරිසර වර්ණයක්. චමත්කාරය කියන්නේ මේ හිතට හොඳට දැනෙන එකක්. කොපියේ චමත්කාරය. කොපියේ චමත්කාරය කියලා මේ හදවතට හොඳට දැනෙනවා. හදවතට හොඳට දැනෙනවා චමත්කාර ජනක. ඒ චමත්කාර ජනක බව පරිසරයේ චමත්කාර ජනක පරිසරයක් බව පෙන්වන නිර්මාණකරුවා දාගත්ත නිර්මාණකරුවා උත්සාහ කර බව මේකෙ පෙන්වු කරනවා. එතකොට දැන් හැඳින්වීම අපිට කියන්න පුළුවන්. හැඳින්වීමට පහලින් බලන්න පළවෙනි කාරණාව හැඳින්වීම තියෙද්දී ඔයගොල්ලෝ ඉතින් කියලා හැඳින්වීමක් කියනවා. හරිද? පළවෙනි කවියට පහලින් මෙහෙම ලියා ගන්න. පළවෙනි කවියට පහලින් ඔය දාලා දෙන්න ඕනේ. හුලන්දා ඔය පළවෙනි කාරණාව ලියා ගන්න. පිටුවංක 11 අග ඔය දාලා දෙන්න ඕනේ සුන්දර වයිට් කියන කවියට පහලින් හුලන්දා ඔය දෙගුඩ තලා ගලා යන ආකාරය හුලන්දා ඔය දෙගුඩ තලා ගලා යන ආකාරය හුලන්දා ඔය දෙගුඩ තලා ගලා යන ආකාරය හුලන්දා ඔය දෙගුඩ තලා යන ආකාරය හුලන්දා ඔය දෙගොඩ තලා යන ආකාරය හුලන්දා ඔය දෙගොඩ තලා යන ආකාරය සජීවී ලෙස
සජීවී ලෙස උලන්දාවේ දෙවටලා යන ආකාරය සජීවී ලෙස වර්ණනයට සජීවී ලෙස වර්ණනයට හසු කරගෙන ඇත්තේ උලන්දාවය දෙවටලා යන ආකාරය සජීවී ලෙස වර්ණනයට හසු කරගෙන ඇත්තේ සජීවී ලෙස වර්ණනයට හසු කරගෙන ඇත්තේ අපූර්ව පරිසර වර්ණනයක් ලෙසින් අපූර්ව පරිසර වර්ණනයක් ලෙසින් දෙවටලා යන ආකාරය වරහන් ඇතුළත ලියන්න ඉහත කවියේ අන්තර්ගතය විස්තර කරන්න වරහන් ඉහත කවියේ අන්තර්ගතය විස්තර කරන්න අන්තර්ගතය තියෙනවා මම කියවනේ ඔය නිබන්ධනේ ඉහළ කවි වල තියෙනවා. ඔකට පොඩි කොටසක් අඩුවේ පළවෙනි කවියේ නමුත් මම එක දෙන්න ඒක ඔයගොල්ලෝ එක කරගෙන ඉතියාව තියෙනවා. ඊළඟට මම යනවා ඊළඟ කවියට. දැන් ගොඩක් ඉඳ තියෙනවා. මෙච්චර ගණන් ගන්න එපා. ඔයගොල්ලෝට ඕන නම් ඔතෙන්ට ලියා ගන්න පුළුවන් උත්තරයක් හදලා නැත්තම් මේ කියන කාරණාව මතක තබා ගත්තාම හරි. ඊළඟට දෙවෙනි එක වර්ෂාවත් සමග ඊළඟ කවියටද සර්? ඔය ඊළඟ කවියට ලියා ගන්න වර්ෂාවත් සමග ඊට යටින් ලියා ගන්න කුමුක්කතු අතරට ගාන බෑ කියන කවිය යටින් වර්ෂාවත් සමග පාරිසරික වෙනස්කම් වර්ෂාව සමග පාරිසරික වෙනස්කම් වර්ණයට හසු කරගෙන ඇත්තේ වර්ෂාව සමග පාරිසරික වෙනස්කම් වර්ණයට හසු කරගෙන ඇත්තේ චමත්කාර ජනකයි වරහන් ඇතුලේ කුබුක් ගස්වල අතු ජලයේ ස්පර්ශ වීම ගම් ජලයේ ස්පර්ශ වීම කුබුක් ගස්වල අතු ගම් ජලයේ ස්පර්ශ වීම ප්‍රීතියෙන් සිටින
ප්‍රීතියෙන් සිටින ජලජ ජීවීන්ගේ ක්‍රියාකලාපය. උලන්දා ඔයෙහි ප්‍රියකරු බව. උලන්දා ඔයෙහි ප්‍රියකරු බව. උලන්දා ඔයෙහි ප්‍රියකරු බව. විස්තර කරන්න. ඔය උලන්දාවේ කින්න මල්ලෝ රිල් මහට කියන්නේ ඒ කියන්නේ උලන්දාවේ දැන් තම ප්‍රියකරු බවට පත් වෙච්ච කෙනෙක් තමයි කියන්නේ. මම කාරණාවක් හිතා දෙනවා. ඔය ටික විස්තර කරලා ගන්න ඕන. විස්තරේ තියෙන ඔය කියන හරියට. ඊළඟ කවිය වර්ෂාව සමග සර් ඊළඟ කවියද? ඊළඟ කවිය සෙනෙහි පිරිගිය ඔබේ නැන් නිල් පපුර කියන කවියට පහළ ලියා ගන්න. වර්ෂාව සමග පොකුණු අනෙකුත් ජලයේ පෙරෙන ස්ථාන අනෙකුත් ජලයේ රැඳෙන ස්ථානවල ප්‍රියකරු බව වර්ණනයට හසු කරගෙන තිබීම. ප්‍රියකරු බව වර්ණනයට හසු කරගෙන තිබීම. තව පොඩ්ඩක් විස්තර කරගන්න විදිහක් තිබුණා හොඳයි. බලමු ඉස්සරහින් සමහරවිට මේකේ උත්තරේ මම වෙබ් එකට දාන්නත් පුළුවන් විස්තරාත්මක උත්තරේ. දැන් ඔය විදිහට කෙටියෙන් ලියන්න. අපි අවසාන කාරණාවට මේකේ අපණිය වෙනකම පිළිගෙන පරිසරයේ අලංකාර සත්වයක වන පරිසරයේහි කියන්නේ මේ ඉතින් රමණීය වනක මේ මොරුන් පිළිවෙන කවියට පහළ ගියා. අවසාන කාරණාව. පරිසරයේ අලංකාර සත්වයක වන මොනරුන් ප්‍රකාර සත්තුන් වන මොනරුන් සත්වයක වන මොනරුන් කමාවක් පොද වැස්ස නිසා ඇතිවන ආකර්ෂණීය වූ දේ දුන්න කමාවක් හිරිපොද වැස්ස කමාවක් ප්‍රීතියෙන් අහස පුරා
අහසපුරා අලංකාර ලෙස සරණ කුරුල්ලන් සරණ කුරුල්ලන් වර්ණණයට හසු කරගෙන ඇත්තේ චමත්කාර ජනක අයුරිනි වර්ණයට හසු කරගෙන ඇත්තේ චමත්කාර ජනක අයුරිනි දැන් ඔයි අපි අද කතා කරන ප්‍රශ්න දෙකට අදාළව ඉතිරි ඉඩ ටිකේ ඔබ කෙටි උත්තරයක් ලියන්න ඕන. මොකද ඒ ලියන ටිකම ප්‍රමාණවත් වේ ඔබට විභාගෙ. අතුට්ටක් මේ කරගන්න වෙයි ඕන. ඔයගොල්ලෝ ගොඩක් ලියන වෙලාවක් නැහැ. ඒ නිසා ඔයි හැම එකම මම දුන්න සාරාංශයට අමතරව ඔබ හැම එකටම අදාළව ගැළපීමක් කරන්න. මොකද මේකේ විස්තරේ මම වෙනම දෙයක් නැහැ ඉහළ තියෙන නිසා. ඒ ඉහළ අඩු කමිටිකට අදාළ කොටස් ටික මම දෙන්නම්. ඒ ටික අපි සාකච්ඡා කරලා ඉවරව දෙන්නම්. ඒතක දැන් මේ දුන්නු ටිකට අදාළව ඔබ දන්න ටික ලියන්න ඕනේ. මේවා ඉස්සෙන් තියන්න නැතුව මොනවා හරි ලියන්න. ඔබට හැඟෙන ආකාරය විවරණය කරන්න. විස්තර කරන්න පුළුවන් ඒක. අමාරු නෑ. හැබැයි යම් හේකින් ඔබට ඒක කරන්න නැත්නම් ඔබට තේරෙන්නේ නැත්නම් කරුණාකරලා අහන්න. මේ අපි නිකන් මේ එන්නේ අත්පත ගන්නට නෑ. මේක අපි හරියට කරගන්නවා. තේරෙන්නේ නැත්නම් අහන්න. මේක ඒක එහෙම කිව්වම මදිනේ. ඒක කොහොමද කරන්නේ? ඉතින් කරන්න බෑනේ. මම මේ ඊටාම කෙටියෙන් දෙන්නේ. මොකද අපිට විභාගයට යනකොට ඔය සාහිත්‍ය මම ඔයාලට මතක් කරලා තියෙන සාහිත්‍ය කියලා කියන්නේ මේ හැමෝටම පොදු උත්තරයක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. සාහිත්‍ය අපිට කලියුත්තේ අවශ්‍ය කාරණා ටික හඳුනා ගන්න. දැන් මම කිව්වනේ අජීවස්තු අජීවීකරණය කරලා මෙන්න මේ කරුණු දුන්න ඔස්සේ කරුණු දක්වන්න. දැන් මේ කලෙත් ඒක. දැන් කරුණු දැක්වීම කළා නෑ මම කරුණු දැක්විය යුතු ශ්‍රේෂ්ඨ තුනක් හතරක් පැහැදිලි කරා. මෙන්න මේ පැත්තෙන් කරුණු දක්වන්න. මේ පිළිබඳව විවරණයක් කරන්න. ඉතින් අපි විභාගයට යන කලින් කලියුත්තේ ඒක මිසක් එහෙම නැත්නම් කොහේරි අපි උත්තරයක් සම්පූර්ණ ලියාගෙන ඕක පාඩම් කරන එක නෙවෙයි බයි. එහෙම විභාග ලියන්න දෙන්නේ. කරුණු ටිකක් තියෙනවා. එහෙම ඒ කියන්නේ ප්‍රශ්නෙකට උත්තරයක් අරගෙන උත්තරේ පාඩම් කරලා විභාගෙ ලියන්න බෑ. අපි කරන්න ඕන උත්තරයට අවශ්‍ය කරන කරුණු ටිකක් හොයාගන්න. දැන් මම කරුණු ටිකක් දුන්නා. කරුණු ටික ලියන්න ඕන ශ්‍රේෂ්ඨ ටික කිව්වා. ඔබ කරන්නට ඕන ඒ කරුණු ටික පිළිබඳ අවබෝධය ගන්න. දැන් කරුණු ටික අවබෝධය තියෙනවා පිට අවබෝධය. මෙන්න මේ විස්තර වෙන්න ඕන. විස්තර කරලා නැහැ විස්තර වෙන්න ඕන ටික අපි ගන්නවා. විස්තර වෙන්න ඕන ටික තමයි ඒක තමයි ඉගෙන ගන්නවා කියන එක. එහෙම නැතුව විභාගයට කලින් ප්‍රශ්න ටිකක් අරගෙන ওই ප්‍රශ්න ටික කියවල ඉවරලා මේ ටික මෙහෙම කියලා පාඩම් කරගෙන ගිහලා විභාගයට ලියන්න බෑ. එහෙම ලියන්න පුළුවන්. මෙහි පාඩම් කරන එක හේතු ලියන්න පුළුවන් නම් එහෙම ලියන්න බෑ. අපි කල යුතු වන්නේ කරුණු ටික සතු කරගන්න එක. දැන් මේ කරුණු ටික දුන්නේ ඒකයි. ඊට අමතරව ඔබ කරුණු ටික ලියනවා. සාහිත්‍ය කියලා කියන්නේ ප්‍රශ්න උත්තරයක් ලියනවා තමයි. විචාර ප්‍රශ්න උත්තරය ලියනවා තමයි සාහිත්‍ය තුල. හැබැයි ඒ උත්තරේ මෙහෙමයි කියලා මේකේ කියලා කියන්න බෑ. උත්තරේ කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ බයි. විචාර කරන්න එහෙමනේ. මම විචාර කරන විදිහට තව කෙනෙක් විචාර කරන්න බෑ. හැබැයි අපි පොදු කාරණා ටිකක් තියෙනවා. පොදු කාරණා ටිකේදී අපි මොකද කරන්නේ? හැමෝටම පොදු කාරණා ටික. මොකද විභාගයේදී උත්තරපත්‍ර පරීක්ෂකවරයාට දෙනවා මෙන්න මේ කාරණාවල පදනම් වෙලා පිළිතුරු දෙන්න කියලා බලන්න කියනවා. දෙන්නේ එහෙම මේ කාරණාවල පදනම් වෙච්ච පිළිතුරු. ඉතින් මම මේ කරුණු ටික විතරයි මේක සාකච්ඡා කරන්නේ. ඔබ කරන්නට ඕන ඒ කරුණු මත යැපෙමින් පිළිතුරක් විස්තර කරලා ගන්න එක. විස්තර කිරීමේ කාර්යභාරය ඔබ කරන්නට ඕන. විස්තර කරන්න ඕන ටික මේ නිබන්ධනේ ඉහළින් කියලා විස්තර කරන්න ඕන ටික. හැම කවියකටම විස්තර දක්වලා තියෙන පහළින්. ඔබ ඒ ටික නැවත නැවත බලන්න.
බලලා මේකේ අර්ථය හඳුනාගන්න චමත්කාරය හඳුනාගත්තන් පස්සේ කවි ටික පාඩම් නම් ඉතාලම ලේසි මේක උත්තර දෙන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. මේකේ මම ඇත්තටම සාකච්ඡා කරන්න ඉතින් ප්‍රශ්නේ අතහැරුණා මේ වෙලාවේ. මේ ඒ තමයි මේ පිටුවක 11 තියෙන මේ ජීවන දෘෂ්ටිය කියන එක. ජීවන දෘෂ්ටිය කියන එක. ඒක නම් මම හැඳින්වන්නේ මගේ ප්‍රෙසන්ටේෂන් එකේ පොඩි කොටසක් නිසා ඒක මම සම්පූර්ණ උත්තරේ දෙනවා මම ඒක. සම්පූර්ණ උත්තරයක් එකේ අවශ්‍යයි මොකද ගොඩක් විස්තර නැහැ. ඒක කවිය අපිට ජීවන දෘෂ්ටි පිළිබඳ විවරණයක් කරන්න එක තියෙන්නේ. එක කවියක් ජීවන දෘෂ්ටි විවරණය කරන එකක් තියෙන්නේ. ජීවන දෘෂ්ටි කියලා කියන්නේ මේ මානව ජීවිතය පිළිබඳව යම්කිසි දැක්මක් අපිට හදලා දෙන එක. ඔබට දෘෂ්ටියක් එන්න ඕන. දෘෂ්ටියක් දැක්මක් හදෙන්න ඕන. දැක්ම හදා ගන්න පුළුවන් තැනක් තමයි මේ කියන්නේ. දැක්ම හදා ගන්න පුළුවන් තැනක් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ අපි මේ විදින මේ මහා දුක්ඛිත දුක් හන්දරාවක් මේ විඳින් මෙලෝ වශයෙන් නම් මේකෙන් මේ දුකේ නිමාව අපි ටික පියවර වලින් ලබා ගන්නවා. අපි උත්සාහයත් එක්ක මේ විදින දුක හැට පියවරෙන් පියවර අපි ජය ගන්නවා මෙලෝ වශයෙන්. හැබැයි මේවා ඒව తాවකාලිකයි. මේකේ පරලෝක දෘෂ්ටියක් කියනත් අපිට කියනවා. නැත්නම් අපේ ජීවන දෘෂ්ටියේ තවත් කොටසක් කියන ජීවත් වීම මෙලෝ ජීවිතය වගේම පරලෝක ජීවන දෘෂ්ටිය කියනවා. මේවා නිමාවටපත් වෙන දවසක් එනවා. නිමාවටපත් වෙන දවසක් උදා කර ගන්න ඕනේ. මේක සාකච්ඡා කරන්න හිතියන සාකච්ඡා කරගන්න වෙලාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඊළඟට මේක ඊට පස්සේ අපි ඉස්සර සාකච්ඡා කරලා අවසන් කරගමු. ඔබ මේ දැන් ඉන්න අය දැන් පහක් විතර දැන් මොනවද ගැටලු නිසා මේකට තාක්ෂණික ගැටලුවකට මොනවද ගැටලු වෙන්නේ කියලා තියෙනවා. මේ ඉන්න අය දැන් සාහිත්‍ය හැම පාඩමකම ප්‍රශ්න වලට උත්තර ඔබට පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. කවි ටික හැම කවියක්ම පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට ඔබට අවශ්‍ය නම් දැන් ඔබට මම ඔබේ වෙබ් පිටුවට එකතු කරලා ඇති සිංහබාහු නාට්‍ය අවශ්‍ය කොටස. අපිට නිර්දේශිත කොටස. පොත අරගෙන ඉවරලා පොතේ තියෙන පාඩම දිහා බලාගෙන පොඩ්ඩක් මේ වචන හුරු කරගන්න උද්දේශ කීපයක් පාඩම් කරගන්න. ඒ තාලෙත් එක පාඩම් කරගත්තාම මතක ඉන්නවා. ඒ කොටස බැලුවා නම් මේ අයගේ කවුද බැලුවා ඉන්නේ කොටස වෙබ් පිටුවට ගිහිල්ලා සිංහබාහු නාට්‍ය කොටස බැලුවා ඉන්නවද? ඔබේ විශේෂිත ලේනාත හැරයාම කියන කොටස විතරයි එතන තියෙන්නේ. සම්පූර්ණ නාට්‍ය නෑ. ජනිත් බැලුවද ඒක? නෑ සර්. බලන්න එපා ඉතින් වෙබ් පිටුවට ගිහිල්ලා ඒක. අමන්දා බැලුවද ඒ සිංහබාහු කොටස? කලින් නම් බැලුවා සර්. දැන් මම මේ ඊපෙරදා එකතු කරලා තියෙන කොටස බැලුවේ නෑ නේද? නෑ සර්. වරක් බලන්න පොතත් අරගෙන ඉන්න ඒකේ අඩුපාඩු ටික හදාගන්න උද්දෘත පාඩම් නම් බලන්න අවශ්‍ය නැහැ. උද්දෘතයත් එකක් පාඩම් කරගන්න අවශ්‍යයි. ඒක නැවත බලලා කතාව පොඩ්ඩක් තේ ගන්නවගෙන උද්දෘතයත් එකක් බලාගත්ත කමක් නැහැ. හරිද? එහෙන් බලා ගන්න. ඊළඟට මේ කාට හරි අවශ්‍ය නම් මට පුළුවන් සිංහබාහු නාට්‍යයේ තේ අපි දැන් ඉස්සලා තමයි සිංහබාහු කතා කරන්නේ. ඒකට පොඩි අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් අවශ්‍යයි ඉන්නවා නම්. ඊළඟට මේ අනිත් පැත්ත මම කියනවා නදුනි මේ බැලුවද සිංහබාහු? පස්සේ මේ දැන් ඇතුළත් කරලා තියෙනක බැලුවද? කලින් බැලුවා. හරි දැන් මේ දැන් කොටස බැලුවේ නැහැ නේද? හරි. සර් වෙබ් එකේ දාපු එක බැලුවා. හරි වෙබ් එකට දාලා තියෙනවා අවශ්‍යයි බලන්න. හරිද? අවශ්‍යයි කරගෙන බලන්න. ඒකෙන් ඔයගොල්ලෝට යම්කිසි දෙයක් ඒ නාමපතකින් තියෙන අතපොතින් තියෙන ඒව පොඩ්ඩක් හදාගෙන මේ කියව තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න තමයි ඒක උනේ. කුඩා සම්පූර්ණ නාට්‍යයක් ඉදු කරන්නේ නැහැ. ඔයගොල්ලෝට අදාළ ලේන අතහැරියාම් කියන කොටස අදාළ කොටස පමණමයි අවශ්‍ය දේකින් විතරමයි ඒකේ ඉදු කරලා තියෙන්නේ. නිසා ඒක පොඩ්ඩක් බලලා අවශ්‍ය ටිකක් පුරු කරගන්න තාලේ පොඩ්ඩක් හදාගන්න. ඒක පොඩ්ඩක් බලුවා ආපු කතාව නැවතුනත් කොටස් කරගෙන මේ කියාවා. තියෙන නිසා ඒක බැලීම අවශ්‍යයි. එතකොට මේ දැන් මම අමාර කරන්න හදන්නේ අද මම ඔයගොල්ලන්ට පේපර් එකක් දානවා ඒක අනිවාර්යෙන් කරන්න අවශ්‍යයි. මම කිව්ව අපි පන්තිල් සාමාන්‍ය කරන රටාවට කරන්න අවශ්‍යයි. ඊළඟ දවසේ මේ ඔයගොල්ලන්ට දැන් ඊටත් දාපු ඉතුරු නිපටියක් ඔයගොල්ලෝ ලැබෙවි. ඊළඟ දවසේ ඔයගොල්ලන්ට මෙන්න මේ වැඩේ තියෙනවා. දැන් ඔයගොල්ලෝ ප්‍රායෝගික ලේඛන නිබන්ධන ඊළඟට ගේන්න. දැන් ලබහදී මම සාරාංශය සහ අවබෝධය නිබන්ධනයේ විලාවත් එක කීපයක් කතා කරනවා. එතකොට ඊළඟට ඔයගොල්ලෝ කාගෙත් තව සාරාංශ නිබන්ධනයක් සාහිත්‍ය පාඩම් 16 සාරාංශික නිබන්ධනයේ ඒක ඔයගොල්ලෝ සූදානම් කරගන්නට ඕන. ඊළඟට ඔයගොල්ලෝ වාක්‍ය නිබන්ධනයේ සූදානම් කරලා තියාගන්න. ඊළඟ දවසේ ටික ටික හරි ඔය ටිකෙන් කතා කරන්න ඕන. මොකද ඒවත් අපි අවසන් කරගන්න අවශ්‍ය නිසා ඒක සූදානම් කරලා තියාගන්න. මම මේ අද දත්ත මුල් ටික දාලා සූදානම් වෙනවා කියලා ඒක සූදානම් කරගෙන ඉන්න ඊළඟ දවසේ ඒක අපි කතා කරගමු. ප්‍රායෝගික ලේඛන අපි කතා කරන ඇති ටික ඉතිරි ටික අවසන් කරගන්නත් ඕන ඊළඟ දවසේ ප්‍රායෝගික ලේඛන නිබන්ධනයේ හැම කෙනෙක්වම ඇති. ඒක අරගෙන ඉවරලා සූදානම් කරගන්න ඊළඟ දවසේ ඒක සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඊළඟට දැන් ඔන්න අපිට විනාඩියක් දෙන්න මම කියනවා. දැන් මට දැන් මේ දැන්
දවස් මෙහෙම යනම යන මේකට දාගෙන ගියා. නමුත් වැඩි කරගන්න උන්නේ නැහැ. පොඩි දවස් මල ගෙදරක් කරගෙන වෙලා පොඩි ගැටලු ටිකක් ආව නිසා. කොහොම නමුත් සාහිත්‍ය රසස්වාද පන්තියට දැන් මම අද දිනේ දිනයක් ඕගොල්ලොත් එක්ක කතා කරලා දෙන්න. මට කියන්න ඔයගොල්ලන්ට පහසුම දිනයක් කවුරු එක්ක දෙන්නේ කතා කරලා කියන්න. ඔයගොල්ලෝ පන්ති නැති වෙලාවක් කියන්නකෝ. පන්ති නැති වෙලාවක් කියන්න මට. පන්ති නැති දවසක්. මොකද මෙහි හරිය බිසි. ඒ කියන්නේ දවසට පන්ති 5ක් 6ක් විතර වෙන දවස් තියෙනවා. ඔයගොල්ලෝගේ හැටි අඟහරුවාද කියලා අඟහරුවාද පන්ති 5ක් විතර තියෙනවා. එතකොට අපි ලයිසන් එකකින් යන්නේ ලයිසන් එකකින් යනකොට පන්ති 5කට ලයිසන් 5ක් ගන්නවා කියලා කියන්නේ ලොකු ගාණක් යනවා. එතකොට ඒක අතහැරලා දාලා ඒ වෙනුවට වෙන මොකක් කරකම විදියක් හදාගන්නයි මම මේ අහන්නේ. මට ඔයගොල්ලෝ දවසක් කියන්නකෝ අවශ්‍යයි. සර් සඳුදා පුළුවන්ද? සඳුදා කියන්නේ සඳ හවස බෑ දරුවෝ සඳ හවස මේ 8-9 පන්ති තියෙනවා. හවස. ඒක තියෙන්නේ 6 සාමාන්‍ය සඳ 4 මාට පුළුවන් නම් සඳ පුළුවන්. සඳ 4 සඳද? ඔව්. පාසලේ ගැටලුක් තියෙනව නේද? මම කියන්නේ 4:00මාර 6 කරමු කියලා. 4:00 කාලව. කියන්නේ පැය එකමාරක් තාත් ඇති. සඳ 4:00මාර 6 වගේ. පුළුවන් සර්. පුළුවන්. අනිත් පැයට මොකද තාත්තේ කවුද රසංගා? පුළුවන් සර්. හරි. තව කවුද පන්තිර සහභාගී වෙලා ඉන්නේ? දසුන් ඉන්න සර් යසින්දු. ඒ අයට කියන්න සඳුදා කියන්නේ අනිද්දා 4:00මාර 6. ජනිතින්. හරි. සහභාගී වෙන අයට කියන්න. දැන් මේකේ දැන් මෙහෙමයි. දැන් ඒක නම් මට දරුවෝ මේකේ නැති උනත් කමන්න මම ඒකේ ලින්ක් එක දානවා WhatsApp එකට. WhatsApp group එකට. ඒ කියන්නේ WhatsApp එකේ අපි ගොඩාක් අය ඉන්නෝනේ මේ පන්තිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ අයට දෙන්න පුළුවන් වෙන්න WhatsApp එකට WhatsApp එකටත් ලින්ක් එක දාන එක නිසා සඳ 4:00මාරට සූදානම් වෙන්න. එතකොට මම මෙහෙම කරන්න දැන් ඔයගොල්ලෝ ලැබිලා තියෙන නොලැබිච්ච දේවල් තියෙනවා. ලැබිච්ච නැති නිබන්ධන තියෙනවා. මේ ලැබිච්ච නැති නිබන්ධනත් එක්ක ඒකත් මට එදාට තමයි හැබැයි දෙන්න වෙන්නේ. ඒක දින ගැටලුව. ඊට කලින් මම බලන්නම් උත්සාහ කරනවා WhatsApp එකටම දාන්න. 11 WhatsApp group එකට දාන්නම්. WhatsApp group එක හෙට විතර බලන්නකෝ. හෙට අවශ්‍ය දි වගේ මොකක් කරගන්න බැරි වෙන එකක් නෑ. හෙට බලන්න. එතකොට අනිද්දා මම කියන්නේ print කරලා ගන්න කියලා මම කියන්නේ. මොකද එච්චර දෙයක් නැහැ ඒකේ. ප්‍රශ්න ටික පොඩ්ඩක් බලාගෙන ඉවරලා අවශ්‍ය කරන ටික විතරයි ඒකේ අවශ්‍ය කරන ටික විතරයි තියෙන්නේ. ඒක උත්තර තිබුණොත් විතරක් ඒක ලොකු ප්‍රශ්න නෙවෙයිනේ. කෙටි පාඩම් නිසා එකෙන් කරන්න පුළුවන් ප්‍රමාණයක් හැටි පුළුවන්. print ගන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. ඒක නිසා ඒක අරගෙන ලියා ගන්න. සර් ඔකේ. මේ සඳ කරනවද සර්? මේ සඳ තමයි අනිද්දා කරනවා අනිවාර්යයෙන්. ආයෙ පච වෙන්නේ නැහැ බොරු වෙන්නේ පච වෙන්නේ නැහැ බොරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ සඳ 4:00මාර පන්ති කරනවා. හරිනේ? හරි. ඔයගොල්ලෝ මේ ඒක මම WhatsApp group එකට දානවා පන්ති දිනකොට. ඒක නිසා WhatsApp group එකේ ඉන්න සාහිත්‍ය විෂය කරන ඕනම කෙනෙකුට ඒකට සහභාගී වෙන්න පුළුවන් කියන පණිවිඩය අනිත්‍යයට දෙන්න හැටි. හරියනම් අපි අද දින පන්ති නවත්තමු. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. වණක්කම්.